බයි සියලු දෙනාටම සුවබර සන්ධ්‍යාවක් ලැබෙන රාත්‍රිය සුන්දරම රාත්‍රිය බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ 2016 අවුරුද්දෙත් දවස් 17ක් ගියා. ඒකත් හරියට හීනයක් වගේ. ගිය අවුරුද්දේ 31 වෙනිදා මේ අවුරුද්දේ පළවෙනිදා ජනවාරි 1 වෙනිදා අපි සුහදව හමු වෙලා හැමෝටම එකිනෙකාට සුබ පතලා මේ පටන් ගත්ත අවුරුද්දේ දවස් 17ක් ගලාගෙන ගිහිල්ලා. ඇත්තටම හීනයක් වගේ. සමහර හීන අපි දැක්කට ඒවා සැබෑ වෙන්නේ නැහැ. සමහර හීන තියෙනවා හීනමයි. සමහර දේවල් අපි හීනෙන්වත් දැකලා නැහැ. ඒක බලන්න දකින්න කැමැත්තෙන් පෙරම් පුරාගෙන ඉන්න හීන. සිහිනයේ කිරයත් එහෙමයි. දැක්කපු හැම හීනයක්ම හීනයක් වගේ අපේ මතකයේ රැඳිලා තියෙනවා. අද පමණක් දැකිය හැකි නැවත ඔබට දැකිය නොහැකි හීනයක්ම වන හීනයක් ඔබේ ආලින්දයට අපි අරගෙන එනවා. ඒ අද සිහිනයේ කිරය වැඩසටහනේ. අද සිහිනයේ කිරය වැඩසටහනට ජාතික රූපවාහිනියේ මැදිරි අංක 3ට අපි ගෞරවයෙන් ආරාධනා කළා. මේ නාලිකාවේ මේ ජාතික රූපවාහිනිය මේ ජාතික ආයතනයේ කලක් අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කරපු ගීත රචනා ශාස්ත්‍රයේ පුරෝගාමියෙක් හැටියට තවමත් තමන්ගේ සේවාව මේ ගීත සාහිත්‍ය පෝෂණය කරන්න නොඅඩුව නොමසුරුව ලබා දෙන අපූර්ව විද්වතෙකුට. ඔහු සුනිල් සරත් පෙරේරා මැතිතුමා. ඔබතුමාට ආයුබෝවන්. ආයුබෝවන්. ඒත් එක්කම මම කිව්වනේ මේ සමහර දේවල් හීන. ඒවා දැක්කත් නැවත දකින්න ආස වුණත් ආයි හීනෙන්වත් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ අපේ සිහිනයේ කිරය වැඩසටහන් මාලාවේ අපි එහෙම හීන ගොඩක් දැක්කා. අද දකින්නේ අතර සුවිශේෂීම හීනයක්. සුනිල් සරත් පෙරේරා මැතිතුමාගේ ආරාධනාව නිසාම එපමණින්ම ඔහු අපිත් එක්ක අද සිහිනයේ කිරය වැඩසටහනේ ගයනවා. ඒ ප්‍රවීණ ගායන ශිල්පී ඔබේ හදවතේ සදාලගුම්ගත් අපූර්ව ගායන ශිල්පියා අමරසිරි පීරිස් මැතිතුමා. අමරසිරි අයියේ ආයුබෝවන්. මං කිව්වේ ඔබ මේ වැඩසටහනට ආවේ ඒක මම නිර්ලෝභීව බොහෝම නිහතමානීව කියනවා සුනිල් සරත් පෙරේරා මැතිතුමාගේ ආරාධනාව නිසාම පමණමයි. ඔව් මට මතකයි ඔබ මම ආරාධනා කරා. ඔබ මං ආරාධනා කළාම ආවේ නැහැ. ඒ ආවේ නැත්තේ මාත් එක්ක තියෙන ප්‍රශ්නයකට නෙවෙයි. ඇත්තටම ඔබ කිසියම් හේතු කාරණා කීපයක් නිසා. නමුත් සුනිල් සරත් පෙරේරා මැතිතුමා ආරාධනා කරාම ඔබට ඒක නිෂ්ප්‍රභා කරන්න අමාරුයි. ඒ කියන්නේ ඔබ දෙපළ අතර තියෙන දැඩි සම්බන්ධතාවය නිසා. ඉතින් කරුණු කෙසේ වුවද අපේ ප්‍රේක්ෂකයන්ගේ වාසනාවට වාසනා මහිමයට අද එතුමන් පියවරක් අපත් සමග ඇවිත් අද අපිත් එක ගයනවා. ඔබතුමාගේ උත්සාහය සාර්ථකයි. ඔව් මම හිතනවා මුලින්ම ආරාධනා කරපුවාම කිව්ව ප්‍රශ්නයක් තමයි මම අනුන්ගේ ගීත කියන්ට මනාප නැහැ. යම්කිසි ප්‍රතිඥාවක් දීලා තිබෙනවා කියලා කියන්නේ නැහැ කියලා. කෙසේ වෙතත් මම කිව්වා මේ අනුන්ගේ ගීත සංදර්ශනවලදී කියනවට වඩා මේ අනුන්ගේ ගීතයක් ඒ අයටත් ගෞරවයක් පිණිස තමයි උන්ගේ නිර්මාණ අගයීමක් හැටියට මේ ජාතික නාලිකාවක ගායනා කිරීම මම හිතනවා ඊට වඩා වෙනත් අර්ථයක් ඒන් ජනනය වෙන්නේ කියලා. මේක මේ දැන් මම මුලින්ම කිව්වේ ඔබතුමාට සමහර වෙලාවට මගේ පරණ පුරුද්දට මම සර් කියලා එහෙම කියවෙන්න පුළුවන්. ඒක අපේ ප්‍රේක්ෂකයෝ මම ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරනවා කියලා හිතන්න එපා. මේ දැන් ඇත්තටම ඔබේ ඒ වර්ණනාව මම ඊටාම අගය කොට සලකනවා. මොකද මෙතන අපේ මුඛ්‍ය පරමාර්ථය මේ ගීතය පිළිබඳව තියෙන සාහිත්‍ය රසය බෙදා හදා ගැනීම. ඒකට තමයි ඔබට ආරාධනා කරන්නේ. ඒ රසය උකහා ගන්න තමයි ඔහුට ආරාධනා කරන්නේ. ඉතින් මේ ගීත පෙළේ කතත පොඩි දෙයක් කියන්න තියෙනවා. කියන්නම් සර්. දැන් පොඩි ඔය කතා කරපු දෙයින් යම්කිසි වෙන දෙයක් ග්‍රම් වෙනවා. මොකද මේ අපි අනුන්ගේ සින්දු කියන්නේ නැහැ කියන එක නෙමෙයි. අපි අමුන්ගේ සින්දු මුමුණනවා. අපි නිතර
කාගේ අනිත් ශිල්පීන්ගේ ගීත අපි බේම කියවෙන වෙලාවල් තියෙනවා. ඒවා එහෙම. ඒ විතරක් නෙමෙයි අනිත් එක මං හිතනවා මෙහෙම දේකුත් තියෙනවා. මේ ලෝකේ මං හිතන්නේ කිසිම ගායන ශිල්පියෙක් අනිකුගේ ගීතයක් නොගායපු ගායකයෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. නෑ. ඔව්. ඒ වුණත් ඒක ඔහු යම්කිසි තලියකට ආවට පස්සේ ඔහු ඒක එහෙම කරන්න අවශ්‍ය නැහැ ඉතින්. ඒක හරි. හොඳයි එහෙමනම් මේ මම ආරම්භ කරනවා මෙහෙම. ඔබ මුලින්ම තෝරනවා ඔබේම ගීත පද රචනයක්. ඇය යන්න ගියා මැකිලා ගීතය. මේ ගීතය විවිධ අදහස් තියෙනවා. මේ ගීතය පිළිබඳව ගීතය තුල ජීවත් වෙන ප්‍රේක්ෂකයෝ විවිධ අදහස් පළ කරනවා. මේක සමහර අය කියන ඔබේ පෞද්ගලික අත්දැකීමක් කියලා. ඔබේ බිරිඳ සහ ඔබ අතර තිබිච්ච මහා මාහැඟි සම්බන්ධතාවයේ බිඳ වැටුණෙන් පස්සේ ඔබ නිර්මාණය කළ ගීතයක් කියලාත් කියනවා. නමුත් ප්‍රශ්නයක් නැහැ, කිසිම ගැටලුවක් නැහැ. ඔබම ප්‍රකාශ කරන්න මේ ගීතය ඔබ පළවෙනි ගීතය හැටියට තෝරන්නේ ඇයි? තෝරන්න කරුණු කීපයක් නිසා. එකක් අමරසිරි පිරිස අපේ සහෘදයා මේ සභාවට පැමිණියන්නේ. අනිත් කාරණා තමයි මම හිතන්නේ මේක ඉතාම ජනප්‍රිය ගීතයක්. මම මේකට අසාධාරණයක් වගෙනවා මේ අවස්ථාවේදී මා තෝරගත්තේ නැත්තම් මේ ගීතයක්. අනිත් එක මම හිතනවා මේ ගීතය ඔබ කිව්වා වගේ මගේ අද වෙනකොට මට මේ ලබන අත්දැකීම් මේන් මතුවන සංවේග රසය සංවේගය ඉතා වෙනස් විදිහේ සංවේගයක් තියෙනවා. නමුත් මේ ගීතය ලිව්වේ ඔය කියන මගේ බිරිඳ වියෝ වෙන්න කලින්. වනසිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මාතුරුලේ යන්න ගියාම කියලා කිව්වේ. ඇත්ත වශයෙන්ම මේ ලියන්න හේතු වුණේ මනරම් සැඳෑවක්. වස්කම වනෝද්‍යානයේ මා ගත කරපු එක්තරා මధుර සැඳෑවක ලියවිච්ච ගීතයක්. පසෙකින් ඔබ දන්නවා කැලෑවට සඳ පායපුවම මොනතරම් සුන්දරයි. ඒ වගේම වස්කම වනෝද්‍යානයේ පසෙකින් සුදු කඳ වැටිය දිස් වෙනවා. ඒකම වන ගැබට යාන්තමට බැසිදිය වැටිලා එහෙම නැත්නම් පින්න වැටලා තිබිච්ච අවස්ථාව. ඉතින් මේ සියල්ල එක්කාසු කරගෙන මගේ වින්දන මූලය උනේ මේ වස්කමුවේ ඒ වගේම කදුරු පිටිය වන නිවාහනයේදී ගත කරපු සැඳෑ මිහිර. මම හිතනවා ඒ තුලින් මම මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ප්‍රේමයටත් වඩා සුභාදහමේ තිබෙන චමත්කාරය යම් කිසි විදිහකට ජීවිතයට ආරෝපණය කරගන්නට බැලුව අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. නමුත් මෙහිදී මට අවකාශය ලබා ගත්තේ සඳ වියක් වුණාට පස්සේ සඳ හොඳින් බැබලලා හිටන් අර කඳු වැටිය මුදුනින් වියක් වුණාට පස්සේ ඇතිවෙච්ච සුභාදහමේ සංසිද්ධිය. ඒ වගේම මම හිතනවා මෙහිදී මට මම දැන් මේ කියවද්දී මට පෙනී ගිය එකක් තමයි සමහර විට මට විතරක් නෙවෙයි මේ රට ලෝකේ ඉන්න හුඟක් කලාකරුවන්ට බලපාලා තිබෙනවා ඔමාර් කයියාම්ගේ දර්ශනය. ඔමාර් කයියාම් අනියම් විදිහෙන්වත් බලපාන අපි දන්නවා ඇත්ත වශයෙන්ම හුඟ දෙනෙකුට මේක බලපාලා තිබෙනවා. අපේ රටේ කලාකරුවන්ට විතරක් නෙවෙයි විදේශීය කලාකරුවන්ටත් බලපාලා තිබෙනවා ඔමාර් කයියාම්. මේකෙදි මා කියනවා වනසිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මාතුරුලේ කියලා. මහගමසේකරත් ඕක කිව්වා. ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ මේ වන රුද මට ස්වර්ග රාජ්‍යයක සුරංගනාවියනේ කියලා. ඉතින් මම හිතනවා මේ ඔමාර් කයියාම්ගේ ඒ දර්ශනය තමයි මා දැක්කා ඔය මේ විශේෂයෙන් මුදුපුත්තු නිර්මාණයට මූලික වුණ නිර්මාණකරුවත් මේක ස්පාඤ්ඤ නිර්මාණකරුවෙක්. ඔහුත් මේ අත්විඳලා තිබෙනවා මේ ඔමාර් කයියාම්ගේ දර්ශනය. හැබැයි ඔමාර් කයියාම්ගේ දර්ශනය මේ මහේෂ් මම හිතනවා මේ සුඛ ආස්වාදයේ පමණක් නෙවෙයි. ඒ තුළින් මම හිතනවා විතර ගැඹුර ජීවන දර්ශනයක් මවලපාන. ඔහු කියන්නේ ජීවිතයේ අනිත්‍යතාව තමයි මේ තුලින් මතු කරන්න ඔහුගේ නිර්මාණ තුලින්. නමුත් අපි සමහර අවස්ථාවලදී ඒක අමතක කරලා බැලඳගන්නේ ඔමාර් කයියාම්ගේ වෙනත් ඔය සුඛාස්වාදයේ සඳහා වන කොටස විතරයි. මම හිතනවා ඊට වඩා ගැඹුරු දෙයක් ඔහු ඒක සරච්චන්ද්‍රතුමා අවබෝධ කරගෙන තිබ්බා. ඔහුගේ ප්‍රේමොත්තෝ ජයති සෝකෝ කියන නාටකේ ඔහු පාවිච්චි කරනවා මේ ඔමාර් කයියාම්ගේ දර්ශනය එක්තරා විදිහකින් එක්තරා ගීයකට. හොඳයි. දැන් ඔබ හාහපුර කියලා තෝරගත්ත ගීතයේ ඔබේම පද රචනාව එච්.එම්. ජයවර්ධනයන් තමයි සංගීතවත් කළා තියෙන්නේ. එහෙම නේද අමරසිරේ?
ඔව් මොකද මේ මට මතකයි මේ අපි තුන්දෙනාගේම දවීපෝගත සිද්ධියක් මේ ගීතය තුල තියෙනවා. මේ අර අපේ මානි බ්ලස්සිංහ සෝරියගේ අභාවය පිළිබඳ පෙර දැනුම් දීමක් මොනයි වගේ මේ ගීතයෙන් අපිට දැනුනේ. ඔව්. හොඳයි එහෙනම් අපි අද සිහිනේ කිරයි වැඩසටහනේ ඔව් මම හිතනවා මහේෂ් ඒ ගීතේ මම ලියා දුන්නාට පස්සේ එච්චම් ජවර්ධන එකට තනුව දාන්න ගිහිල්ලා. ඒ ඔහු අත්හැරලා දාලා හිටන් ගියයි කියලාත් කතාවක් තියෙනවා. ඊට පස්සේ මම හිතනවා ඒ අනිත් ටික සපුරා දීලා තියෙන්නේ අපේ අමරසිරි පිරිස් මහත්මයා. අමරසිරි එක කියන්නේ. ඔව් දැන් මෙහෙමයි ඉතින් ඔක මේ ජයවර්ධනට දුන්නා. ජයවර්ධන ඔක අරගෙන ගිහිල්ලා ඉතින් ශබ්දාගාරයට ආව පටිගත කරන දවසේ. ඇවිල්ලා මේ අවුල් වෙච්ච හිසකින් යුතුව ආවේ. එලකව අනේ අයියා මට මොකද්ද අමුත්තක් දැනෙනවා කිව්වා. එහෙම තමයි කිව්වේ. මට මොකද්ද අමුත්තක් දැනෙනවා මට මීට වැඩි නම් මේකට මොනවත් දෙයක් කරන්න බෑ. මම මේ කොටස් දෙකක් පොඩ්ඩක් මෙයා කළා තියෙනවා පොඩි ලයින් එකක් දීලා තියෙනවා මියුසික් වල මේක පුළුවන් නම් උනායි කරගන්න කියලා. ඉතින් අපි ඒකත් තේරුම් ගත්තා අපි මම හිතුවේ වෙන දෙයක් ඉතින් එයා ඉතින් ඔක මේ උමනාවෙන් කරන්නේ නෙමෙයි. ඉතින් පස්සේ අපි ඒකට අවශ්‍ය අනිත් දේවල් දාගෙන අවශ්‍ය මේ සංගීත කණ්ඩායමට වෙලා පටිගත කරගත්තා. ඊට පස්සේ අපිට ආරංචි වුණා සතියකට විතර පස්සේ මේ ඇමරිකාවේදී මාලිනී බ්ලස්සිංහ සෝයරිය අභාව ප්‍රාප්ත වුණා කියලා. ගීතයක් තුල අපිට දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකේ බොහෝ විට ඔබ වැඩිපුර කැමති ඔබට දෘශ්‍යමාන නොවූ දේවල් අතපත ගන්න. මේක විඳින්න. මේ සිහිනේ කිරයි වැඩසටහනට ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා විසින් තෝරපු පළමුවෙනි ගීතය. වනසිරසක තුරු සෙවනලි අතර ගී ගයමින් හිඳ මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙතියග තවරා මිහිදුම් සලුවෙන් මුහුණ වසා නිල් කඳු වැටි අතරේ සඳගෙනියේ මං පෙත පාදා රහසක් සඟවා ගොළු හදකින් යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා වනසිරසක තුරු සෙවනලි අතර ගී ගයමින් හිඳ මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙතියග තවරා මිහිදුම් සලුවෙන් මුහුණ වසා
යලි කවදාවත් හමු නොවෙනා බව මන්ද පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යලි නොවෙතැයි ගිම්හානට පෙර යන්න ගියා මැකිලා වනසිරසක තුරු සෙවනැලි අතර ගී ගයමින් හිඳ මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙතියග තවරා මිහිදුම් සලුවෙන් මුහුණ වසා හොඳයි සුනිල් සර් මේ දැන් මේ ගීතය ඇත්තටම ඔබ කිව්ව විදිහට ලොකු මහා දැවැන්ත වියෝවක් තියෙනවා. මේ ගීතය තුළ තියෙන අන්තර්ගතයට දැන් අද වෙනකොට ඔබේ ජීවිතයේ කිසියම් ලෙන්ගතුකමක් කිට්ටුකමක් බැඳීමක් තියෙනවා. මේ වදනින්ම මම හිතනවා ඒක සම්බන්ධ වෙනවා. යලි කවදාවත් හමු නොවෙනා බව මද පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දෙන ඇය යලි නොයතැයි ගිම්හානට පෙර කියලා. මගේ බිරිඳගේ වියවත් සමගම නිගීතී තිබෙන ඒ අත්දැකීම වෙනත් විදිහකට රසයක් මට මතු කරනවා. රසයක්වත් නෙමෙයි වියෝව පිළිබඳව යම්කිසි ශෝකාන්ත හැටි දක්වන්න පුළුවන්. මොකද මම පෞද්ගලිකව දන්නවා ඔබ දැන් තමන්ගේ ප්‍රිය බිරිඳ වෙන්වීම හෝ සැමියා වෙන්වීම හැමෝටම පොදු දුක්ඛදායී අත්දැකීමක් වෙන්න ඕනේ. නමුත් ඔබ ඊටත් විශේෂයි. ඔබ ඊටමත් තවමත් අපිත් එක්ක විවිධ ප්‍රසංග වලට ගියාම අමරසිරියය. එතුමා පුද්ගලිකව ඒ සම්බන්ධව තාමත් දැඩි කනස්සල්ලෙන් ඉන්නේ. මෙතරම් කිට්ටු ජීවිතයට මෙච්චර කිට්ටු ඇසුරක් ඇයගෙන් ලැබුණේ මොන විදිහටද? ඔබේ නිර්මාණ ජීවිතයටද? ඔබේ පරිපාලනමය ජීවිතයටද? ඔව් හැම දෙයකම ලැබුණා මම හිතනවා. දරුවන් 4 දෙනෙක් හදා වඩා ගත්තා. ඒක වෙන පැත්තක්. අනිත් එක මම හිතනවා මට රස්සාවල් නැතු වෙලා ගියා. ඒ අවස්ථාවලදී ඉවසන ගුණය කියන එක බොහොම තදින් තිබුණා. හැම දෙයකම ඉවසන ගුණය ඇයගෙන් මම ඉගෙන ගත්තා. අනිත් එක මම හිතනවා පවිත්‍ර ගැහණියක්. ඉතින් ඒ හින්දා මට අමතක කරන එක ටිකක් අමාරුයි. අනිත් එක තමයි අපි කලින් කිව්වා අර උමර් කයියාම්ගේ දර්ශනය මුළු ලෝකයේ බලපෑව ගර්ෂා ලෝකා කියන කවියා ස්පාඤ්ඤේ මට හම්බුණා ඔහුගේ ලේලියක් ස්පාඤ්ඤේදී මෙඩ්රිඩ් නුවරදීත් ඒ වගේම සෙවිල් නුවරදීත් මම හිතනවා ඔහුගේ ගේ ඉදිරිපිට තාප්පේ ඈ කිව්ව එකක් තමයි මේ උමර් කයියාම්ගේ ගී ලියලා තිබුණා කියලා. ගර්ෂා ලෝකා කාලේ මැරුම් කෑවා සිවිල් යුද්ධයේ ස්පාඤ්ඤේ. ඉතින් මේ මම හිතනවා මේ පණිවිඩය මම හිතනවා ලෝකෙ හැමතැනටම බලපෑවා මේ උමර් කයියාම්ගේ දර්ශනය. ඔබ දෙවෙනි ගීතයේ වශයෙන් තෝරගන්නවා මේ නෙවිල් ප්‍රනන්දු මහත්මයා සහ රුක්මනී දේවිය ගායනා කරපු ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් මැණිකේ ඔබේ සිනාවේ ගීතය. දැන් මේ මැණිකේ ඔබේ සිනාවේ ගීතයේ සුනිල් සරත් පෙරේරා මහත්මයා මෙතෙන්ට ගේන්නේ ඇයි? මම හිතනවා ප්‍රියාහට ඒ වගේම ප්‍රියාවිය හට ආදරයට මම හිතනවා ආමන්ත්‍රණය කරන පද රාශියක් තියෙනවා. සමහරු ආදරේ උතුරා යන අවස්ථාවලදී රත්තරන් කියලා කියනවා. තවත් සමහරු මැණිකේ කියලා කියනවා. සමහර තවත් අවස්ථාවකදී සුදෝ කියලාත් කියපු අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ආදරේ ප්‍රකාශ කරන විදික්‍රම. ඔබ වැඩිපුරම කියලා තියෙන්නේ මොකද්ද ඔකේ? ඔබ මාව අසිරිතාවට පත් කරනවා. මැණිකේ කිව්වත් ඉතින් අපි ඒ වගේ වචනත් පාවිච්චි කරලා තිබෙනවා. කෙසේ වෙතත් මම හිතනවා තව සුදෝ කියලා කියනවා. සුදෝ සුදු රන් කඳේ මගේ මොකක් හරි අපේ ගීත සාහිත්‍යයටත් මේ වදන් ඇවිල්ලා තියෙනවා. එන්නද මැණිකේ මමත් දියඹට නෙලන්න කෙකටිය මල් කියලා කිව්වා ආනන්ද සමරකෝන්. ඒකම පුංචි සුදා සුදු කැටියා කියලාත් කිව්වා ආනන්ද සමරකෝන්. අනිත් එක රෑන ගිරා රෑන අඹේ බීබිබි කියන එකේදී අරිසන් අහුබුදු කවියා කියනවා මාගේ සුදා තාම නැහැ කියලා. මේ
සුදා එතනින් ගියාම අනිත් එක මානව සිංහලට වඩා එහා ගිහිල්ලා ඔහුම හදාගත්ත ආමන්ත්‍රණ පදයක් රුචිරාණනිය කියලා. ඒ ඔහුගේ පදයක්. ඉතින් මම හිතනවා මේ හැම පදයකින්ම ප්‍රියාවිය ආමන්ත්‍රණය කරුවා. සමහර විට ප්‍රියත් ආමන්ත්‍රණය කරුව අවස්ථා තිබෙනවා මේ රත්තරන් වගේ වචන වලින් අපේ සාහිත්‍යය. ඉතින් මේකින්ද මම හිතනවා මේ අනිත් එක මේ ගීතේ තාමත් සරල ගීත මම තෝරගත්තේ මොකද කියලා තම ප්‍රශ්න. මමත් හරි පුදුමයි. ඇයි මට මේ සුනිල් මේ වගේ ගීතයක් තෝරගත්තේ කියලා දැන් මම නිවැරදිව තේරුනේ. මේ ප්‍රකාශ කරන විදි ආදරය නොයෙක් ක්‍රම වලට. අනිත් එක තමයි මේ ගීතය සරල ගීතයක්. ඒ වගේම ලොස් කැබරෝස් ගායක කණ්ඩායම නිවිල් ෆර්නැන්ඩෝයි රුක්මනී දේවී ගායනා කරන්නේ. මේ තියෙන අපූර්වත්වයක් එම්ස කණ්ඩායම් ගීතවල 아무තු අලුත් ආරක් ඇති කෙරුවා නිවිල් ෆර්නැන්ඩෝ. ඊටත් අමතරව මම හිතනවා මේක ලියපු ගීත රචකයා ගොඩාක් ගීත ලියලා තියෙනවා. හුඟක් ගීත ලියනවා. ඔහු ගැන අපි අවධානය යොමු කරනවා අඩුයි. විමල් දාස්පෙර කියලා. ගීත රචකයා. ඔහු මම හිතනවා ඉතා අපූර්ව ගීතයක් මේක. මේකේ සරල සුන්දර ගතියක් තියෙනවා. නමුත් ඉතින් සමහර විට මට මේකේ ලොකු ආශාදයක් තියෙනවා. මේකට සම්බන්ධිත තව ස්මෘතියකුත් තියෙනවා. අතීත ස්මෘතියක්. මොකද අමරදේව මහත්මයාත් මාත් රුක්මනී දේවියත් ඒ වගේම නිවිල් ෆර්නැන්ඩෝත් මම ඉතර බැංකුවේ වැඩ කරන කාලේ ගාල්ලේ තිබිච්ච බැංකුව මෙහෙවපුව මාසික රැඟුම් වැඩසටහනකට අයව කැඳවගෙන ගියා. ඉතින් එන ගමනේදී මම හිතනවා යන ගමනේදී ඉතා සැහැල්ලුවෙන් කතා කරුවා. අමරදේව මහත්මයාත් එක්ක මේ ගීතේ ගායනා කරුවා. නිවිල් ෆර්නැන්ඩෝත් මේක ගායනා කරුවා. ඒ ස්මෘතිය මගේ සිතේ ඉතර දැනෙනවා. ඒක මම හිතනවා නිවිල් ෆර්නැන්ඩෝ ලොස් කැබරෝස් ගායක කණ්ඩායම නව ආරක් අමරේ මම හිතනවා ඇති කෙරුවා මේ කණ්ඩායම් ගීතවල මුල්ම මුලින්ම මේ තමයි මේ මම පුරෝගාමී වල කියන්නේ. රුක්මනී දේවියත් මම හිතනවා යම් කිසි විදිහේ කණ්ඩායම් ගීත ආරට යම් කිසි ඒකලත් එක පස්සේ සිංකරා මේ මේගොල්ලගේ ගෲප් එකේ ආයත් ගායන ගැයුම් කියන ගීතය ගායන ගැයුම් නටන නැටුම් ඉවත හෙලා ශෝක සුසුම් මේ පසුව මේ නෙවිල් මේක ගුවන්විදුලියට අරන් ආවා. මම තමයි මේකේ ප්‍රස්තාරය මේක විතරක් මල්බර හිමි ඉදිරියේ මම තමයි මියුසික් ලියලා පියානෝ කුඩ තියාගෙන ඉතින් නෙවිල් ගිටාර් එක ගහලා මට කියනවා. එයා වෙස්ටර්න් ඔඩිෂන් එකෙන් ලියාගෙන ඉන්නවා. ඉතින් ඔකෙස්ට්‍රා එකට දෙන්න එපායි. මම ඒවා ලියලා මේ ඔක්කොම ලිව්වේ මම. 10 වෙනි මැදිරියේ. අනිත් රන්සල්ුවේ බඳුන් පිරි ඒ වගේ අමුතු ආකාරක ගීත සමුදාය. අපි හිතනවා මම හිතනවා ඒත් වශයෙන්ම සමහර වෙලාවට අපි කියනවා මේ ජනප්‍රිය සංගීතය අවඥාවෙන් අපි බැහැර කරපු අවස්ථා තිබෙනවා. නමුත් සුන්දර මනුස්සයෙක් කියලා වැඩන්නේ හරිම බොහොම දෙංගති බොහොම නමුත් අවඥාවෙන් බැහැර කළ යුතු නෑ මේ කණ්ඩායම අපේ සංගීත සංස්කෘතිය කියන එක මේ වෙන විට ගොඩනැගලා තියෙන අමරදේව දශක කීපයක් තුළ ඒකට දායක වෙලා තිබෙනවා මම හිතනවා බොහෝ දෙනෙක්. කණ්ඩායම් සංගීතකරු ඒකම ජෝතිපාල්ලා වුණත් හැම කෙනෙක්ම හැම සංගීතවේදියෙක්ම ඒ කියන්නේ පොඩි වාදක බණ්ඩයක් ඉදිරිපත් කරන සංගීතවේදියා පවා මට මතක් වෙනවා අමරදේවයන්ගේ පාළු අඳුරු නිල් අහස මමයි කියන ගීතයේ මම හිතනවා ගිටාර් වාදනයක් කරනවා ඒකම ඇතින එක හදවතට තට්ටු කරනවා. ඒකයි දුලිකා ප්ලේ කරන්නේ දුලිකා කියලා නෙවිල් කියන්නේ. මේ සනත්තය කියනවා විතර පස්සේ මම කියනවා. දැන් මට මතකයි මේ ගෲප් එක මේක සහෝදරයෝ මේ නෙවිල්ගේ සහෝදරයා එතකොට තව ඔක්කොම මේ ගෲප් එකේ කට්ටිය එකට හිටියේ. ඒ කාලේ හොඳ පොපියුලර් මේ බෑන්ඩ් එක පළවෙනි. හොඳයි ඒ සමස්ත ඉතිහාසයේ මේ නෙවිල් ප්‍රනාන්දු නැමැති අපූර්ව නිර්මාණකරුවාගේ මං හිතන්නේ වැඩසටහන් ගණනාවක ඔහුගේ ගීතාව මට මතකයි කීර්ති පැස්කුවල් මහත්මයා මේ වැඩසටහනේ ගීත ගායනා කරනකොට බඳුන් පිරි ගීතේ ගායනා කළා මගේ මතකයේ හැටියට. එhmenan අද අපි එතුමා තෝරනවා ගීතය මැනිකේ ඔබේ සිනහවේ. එදා ඒ ගීතේ ප්‍රස්තාර ලියු අමරසිරි පීරිස් මෙතුමා අද අපේ සිහිනයේ කිරයි වැඩසටහනේ ඔහුගේ හඬින් මේ ගීතය ඔබට දායාද කරනවා. අපි විඳිමු. දියවැල් ගලා ගියාවේ රාමල් පිපී උදාවේ ජයපුතේ කතාවේ මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපි උදාවේ ආදරේ ඔබේ කතාවේ මිහිරේ ඔයා පතාවේ මේ ගමන මේ දුරනාවේ මිහිරේ ඔයා පතාවේ මේ ගමන මේ දුරනාවේ පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපින් ලතාවේ පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපින් ලතාවේ මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ නාමල් පිපි උදාවේ ආදරේ ඔබේ කතාවේ सेवनल से संसारे आवा सोया या न पारे सेवनल से सोया रे आवा सोया या न पारे जेवे प्रेम सिकारे तनु मावे मीरे जीवे सुप्रेम सिकारे तनु मावे मीरे मैंने के ओबे सिनावे दियवल गला गयावे नामल पिपी उदावे नादरे उबे कतावे प्रेमादरे कुशलाने उतुरा गया मधुपाने प्रेमादरे कुशलाने उतुरा गया मधुपाने सुधो होबे होय सुधो मुहुने आलोके दे हंद पाने सुधो होबे होय सुधो मुहुने आलोके दे हंद पाने मैंने के उबे सिनावे दियवल गला गयावे नामल पिपी उदावे आदरे उबे कतावे मैंने के उबे सिनावे दियवल गला गयावे नामल पिपी उदावे आदरे उबे कतावे मिहिरे ओया पतावे मैं गमन में दुरगावे मिहिरे ओया पतावे मैं गमन में दुर आवे पिलिगन्न को दयावे माँ उबे सुपेम लतावे पिलिगन्न को दयावे माँ उबे सुपेम लतावे मैंने के उबे सिनावे दियवल गला गयावे नामल पिपी उदावे आदरे उबे कतावे मैंने के उबे सिनावे दियवल गला गयावे नामल पिपी उदावे आदरे उबे कतावे හොඳයි අපි මේ හීනය දකිමින් ඉන්නේ ඇත්තටම හීනයක්. දැන් වෙලාව හරියටම 10:00 බලමු 10:00 කියලා. හොඳයි අපි නැවතත් සජීව එකතු වෙනවා. එතකොට ඔබතුමා දැන් මේ ගීතය තෝරන්නේ මේ මැණිකේ ඔබේ සිනහවේ ගීතය ජීවිතයට මේ තරම් සමීප වෙච්ච නිසා කියලා කිව්වොත් මම නිවැරදිද? ඒ කියන්නේ ප්‍රිය තෙපුල් ආදරණීය බිරිඳට පෙම්වතියට සුදෝ මැණිකේ මේ සියලු දේවල් ආමන්ත්‍රණය කරන නිසාමද තෝරගත්තේ? ඒ විතරක් නෙමෙයි මම හිතනවා මේ ගීතය තුල මම අර කණ්ඩායම් සංගීතය පිළිබඳ කණ්ඩායම් අපේ අවඥාවෙන් බැහැර කරුව අවස්ථා තිබෙනවා. නම් කණ්ඩායම් සංගීත නමුත් ඒ අයගෙන් උනත් මම හිතනවා අපේ දේශීය සංගීත සංස්කෘතියක් ගොඩනගා ගන්න ලොකු දායකත්වයක් වුණා. සුනිල් සර් කොහොමද මේ වින්දනයට හුරු වුණේ? මම හිතනවා මට ඇත්තෙන්ම මට මතක් වෙනවා අපේ
තරුණ වියේදී මට ඉස්සෙල්ලාම කියවන්න ලැබුණා පොත් දෙකක්. මම එතකොට උසස් පෙළ විභාගයට සූදානම් වෙන කාලේ ඒ අවස්ථාවේදී මම ලුම්බිනි ඉගෙන ගත්තේ. ඒදී තිබුණා පොත් ප්‍රදර්ශනයක්. ඒකදී මම පොත් දෙකක් තෝරලා ගත්තා. එකක් තමයි මාර යුදය කියන පොත. ඒක ලියලා තියෙන්නේ මඩවල එස් රත්නායක. අනිත් පොත තමයි සක්වහලිනේ මහගමසේකරගේ පළවෙනි පොත. මේ පොත් දෙකම කියවීමෙන් ලද වින්දන මම හිතනවා මගේ රසහව දල්වන්ට හේතුවක් වුණා. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම මේ මාර යුදය කියන පොතේ තිබුණා ගීත දෙකක්. කවි දෙකක් ඒ ගීත බවට පෙරලිච්ච. එකක් තමයි නීලනුවන් මහනිල් මල් ඇයගේ වත පුන්සන්ද වේ කියන ගීතය. අනිත් ගීතය නිල් මහනිල් මල් පිපිලා. මේ මඩවල රත්නායකයන් 56 ලියපු ගීත දෙකක්. මේ ඇතුල් කරලා තිබුණා මේ මාර යුදය කියන පොතට. ඉතින් මම හිතනවා මේ දැල්වෙච්ච රසහව මගේ නිර්මාණකාරයටත් ඉතා වැදගත් වුණා. මේ වෙලාවේ කමක් නැද්ද මම ඔබ තෝරපු ගීත 10ට අමතරව මේ නීලනුවල් මහලෙල් මල් කියන දේවානන්ද වෛද්‍යසේකරයන් ගායනා කරන ගීතය ඔබ මතක් කළානේ. ඔව්. දැන් අමරසිරි අයියව මට ආයේ මෙහෙ ගෙන්න ගන්න හම්බෙන්නේ නැහැ මේ වගේ වැඩකට. ආයේ එතුමායි ඔහුගේ ගීත ගයන්නේ. ඒ නිසා මට හිතෙනවා අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් මේ නීලනුවල් මහලෙල් මල් ගීතේ මුල් කොටස ඉස්සර මම අපේ ඉස්කෝලේ යන කාලේ රස විඳපු ගීත. අනිත් එක මම හිතනවා ඒ කාලේ දේවානන්ද වෛද්‍යසේකරත් නාරද සාසේකරත් අපේ මහා වීර බවට පත් වුණා. ඔහු නාරද කිව්වා මම හිතනවා අපි ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා මම ටිකක් හරි ගීතය මේ චන්දනංග ගාලා කොණ්ඩේ කඩා ඒකම ඒ වගේ රටක් වටින කොමල සිනාවෙන් මාහා සිනා වුණා කාගේ කවුරුදෝ නොදැනින් මේ මිලස් ඒ කිව්වේ හිතනවා පියසිරි විජේරත්න. අපි ගීත දෙකේම කොටස් ටිකක් ගයමු. දේවානන්ද මහත්තයයි නාරද මහත්තයයි දෙකම මතක් වුණානේ දෙන්නම. නීලනුවන් මානෙල් මල් කොටසක් ගයන්න අවශ්‍යයි. නීලනුවන් මානෙල් මල් නීලනුවන් මානෙල් මල් ඇයගේ වත පුන්සඳ වේ ගමනින් නාලිය පරදන ටිකිරිලියා කලේ තරන් නිදට ගියා කලෙත් අරන් නිදට ගියා කලේ තරන් නිදට ගියා නීලනුවන් මානෙල් මල් නීලනුවන් මානෙල් මල් ඇයගේ වත පුන්සඳ වේ ගමනින් නාදිය පරදන ටිකිරිලියා කලේ තරන් ලිඳට ගියා කලේ තරන් ලිඳට ගියා කලේ තරන් ලිඳට ගියා. එතකොට මේ සුනිල් සර් මතක් කළානේ මේ නාරද දිසාසේකරයන්. ඔහුගේ තියෙන චන්දනක ගාලා ඔබ කැමති ගීතයක්. ඒ ගීතෙත් කොටසක් ගයමු. ඩී මයිනර්. චන්දන හැඟ ගාලා කොණ්ඩේ කඩා දාලා ගඟුලේ වෙලීලා ටිකිලිමලීනාලා වගේ වෙලේ පැලේදී හා පෙල් කවි කියාලා පෙල් රැකලා මහර සිලිඳු උදේ ආවා වගේ චන්දන ඇඟ ගාලා කොණ්ඩේ කඩා දාලා ගඟුලේ ගිලීලා ටිකිරිමලීනාලා වගේ. උත්කෘෂ්ටයි විශිෂ්ටයි. හරිම සුන්දරයි. ඇත්තටම හරි මිහිරක් අපි ලැබුවා ඔබතුමාට. ස්තුතියි. අද ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා අද සංගීත අධ්‍යක්ෂණ කටයුතු වලින් අපිට සහයෝගය දෙන විශාරද අජිත් ජයවීර මහත්මයා. එතුමත් ශ්‍රේෂ්ඨයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත සංගීතවේදියෙක්. ඔබතුමා තෝරනවා තුන්වෙනි ගීතය.
මම දකින්නේ මේ ගීතය සහ සුනිල් සරත් පෙරේරා කියන්නේ දෙදෙනෙක් නෙමේ එක්කෙනයි. පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා ඔබේම ගීයක්. මේ ගීතය ගැන ඇත්ත තත්ත්වය අපි අද දැනගන්න කැමතියි. මම හිතනවා ඇත්තම සත්‍යයක් කල්පිතයකින් මම හිතනවා අලංකාර වුණ අවස්ථාවක්. සත්‍යයක් කල්පිතයකින් අලංකාර වුණ අවස්ථාවක්. ඒක මම හිතනවා මේක විවරණය කරන්නට යෑමද සුදුසු නැහැ කියලා මම හිතන්නේ. කෙසේ වෙතත් මම හිතනවා මගෙන් අහනවා සමහර මේක අද දුම්රිය මැදිරි වෙලත්. ඒ වගේම සඳෑ සාදවලදීත් නිතර සංකතනයට භාජන වෙච්ච ගීතයක්. සමහරු කියනවා මේක පෙර දිනයක පෙම් කළ යුවතියක් ගැන කියවන ගීතයක්. තවත් සමහරු කියනවා මේ යුවතිය බිරිඳේ කියලා. ඉතින් මම ඒ සියල්ලට ඉඩ තියලා මම මුනිවත රකින්නවා. මොකද හේතුව මේ රසයට බාධාවක් කරන්න මම කැමතියි. අමරසිරියට මොකද හිතෙන්නේ මේ ගීතය ගැන? ඇතැම් මේකත් අපි මේ කාලේ බොහොම මම ඇත්තට මේ ගීතේ වයලින් වාදනය කරා ආචාර්ය පණ්ඩිත අමරජයන්ගේ ගායනයේ බොහෝ ගීතවලට මම ඔය මට මතකයි මට වෙන සත්‍යනහන සොරවර්ණ මේකත් මම සොරවර්ණ නෑ මේක ඇවිදින් මේ විශේෂ වැඩසටහනක් සොරවර්ණ ඒ වගේ වැඩසටහන වලට මේ බොහෝ ගීත 70 දශකයේ ගීත වලට 80කට වගේ මම ඒ කාලේදී ගීත ගාන්නේ නෑනේ. වයලින් වාදන කියලා. හරි මේ බොහොම රසවින්දේ කාලෙක ගීත. නෑ මේ ගීතේ කියවෙන්නේ දැන් හැමෝම අහන ප්‍රශ්නයක් තමයි මේක තමන් ප්‍රේම කරපු පසුකාලීනව බිරිඳ බවට පත්වෙච්ච කෙනා තමාගේම දරුවෙකු නලවනවාද එහෙම නැත්නම් තමා කලින් ප්‍රේම කරපු තමා වෙනත් බිරිඳක් එක්ක ජීවත් වෙනකොට තමා කලින් ප්‍රේම කරපු යුවතිය දරුවෙක් එක්ක ඉන්නවා දැකපු අවස්ථාවක්ද කියලා තමයි අහන්නේ. සර් මොකද හිතන්නේ? මම කලාකෘතියක් කියන්නේ නෑ ඔබ දන්නවනේ සත්‍ය දේ. සත්‍ය මම හිතනවා මම මෙතෙන්දී මිනුනත් රකින්නේ මේකේ රසය තමන්ගේ තම නැනපමණින් එමෙතන තම අත්දැකීම් අනුසාරයෙන් විඳ ගන්නට අවකාශය තියෙන්න ඕනේ රසිකයාට. ඉතින් මේක මම හිතනවා කාරණේ කරන්න ගියොත් ඒ රසය බාධාවක් වෙයි කියලා. මට සමා වෙන්න ඕනේ මේකදී මම විවරණය කරන්න යන්නේ නැහැ. කෙසේ වෙතත් මම හැබැයි ඔබ එහෙම විවරණය නොකර ඉඳීම තුලම අපිට සත්‍ය අහු වෙනවා. මට හිතෙනවා ඔබ නෑ මම හිතනවා ඔබ ප්‍රේම කරන අවධියක ඔබ අත්දැකීමෙන් ලැබපු රසවත් බොහොම අපි මේක තවත් පැත්තකට හරවමුද මම කියන්නේ පොදු පැත්තක මම හිතනවා මගේ ගීතවලට බොහෝ දුරට බලපෑවේ කාලය බොහෝ දුරට විවරණය කරන කාලය අනිත්‍යතාව හා අනිත්‍යතාව තුළින් මතුවෙන සුන්දරත්වය. මම හිතනවා කාලයගේ බලපෑමත් ඒ වගේම අනිත්‍යතාවයේ අනිවාර්යත්වයත් මෙහි මම හිතනවා මම විවරණය කරනවා. හැබැයි ඔබේ රීතිය මේ ගීතේ පුරාම තියෙනවා. මේ ගීත විතරක් නෙවෙයි මම හිතනවා මගේ හුඟක් ගීතවලට මේ මහ කන්ද ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස ඔබ මා අතර වෙන නුවරක ගියවිගස මේ මහ කන්ද බැලුවා හොරහින් මදෙස. මේ ගීතවල තිබෙන්නේ අර කාලයාගේ ඇවෑමෙන් වෙන විපර්යාසය. ඒ වගේම මම හිතනවා මේ සිද්ධාන්තේ මට බොහෝ දුරට බලපෑවා මේ ඔය ජපන් සංකල්පයක් තිබුණා මොනොන අවාරය කියලා. ඔබ දන්නවා ඇති ඔය මේ ඒකත් ඇවිල්ලා මේ බෞද්ධ දර්ශනයට අනුව බෞද්ධ දර්ශනයේ එකත් අනිත්‍යතාව. ඉතින් මම හිතනවා ඒකෙදී අර සකුරා මල පිපිලා පරවෙන්න ඉස්සෙල්ලා ඊට සැනකින් පර වෙනවා. ඒ රසය ලබන්නේ එහෙම නැත්නම් රස වින්දනය කරන්නේ කියලා තමයි ඒ සංකල්පය තුළ කියවෙන්නේ. ඒ කෙසේ වෙතත් මම හිතනවා මට පුළුවන්කම ලැබුණා මේ ගීතය තුළින් අලුත් විදිහේ අත්දැක බැලීම් රාශියක් කරන්න භාෂාත්මක වශයෙන්. මේකෙදි තැනක කියනවා මම කියන්නේ මන් දුක් විඳයි කියලා. නොකානොබ්බේ දුක් විඳ අතීතය මට සිහි වුණා කියලා. අතීතේ දුක් විඳලා තියෙනවා මන් නෙවෙයි. ඒක ඔබේ අනිත් එක තමයි මේකෙදි මට නම් ඉන්නේ ගෑනු දරුවන් 4 දෙනෙක්. ඔව්. ඉතින් ඔබ හාරවුස්සනවා මේ මොකද්ද සිය පුතු නලවනවා කියලා. ඒක හරි ඔබ ඒක හරි. ඔබ හරි. තර්කානුකූලව හරි. හැබැයි සර් දැන් ඒ අතීතයේ යුගයේ දුවටත් පුතා කියලා කියනවනේ ආදරයට. එහෙමත් කියනවා. එහෙමත් කියනවා. මම එහෙම කිව්වොත් සර් එකඟ වෙන්නේ නැද්ද? වාටි දෙකට උත්තර දෙන්න කියලා මම ඒ කෙසේ වෙතත් මම හිතනවා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා කියන එක තමත් මම හිතනවා අද හැමෝගෙම අනිත් ඕකට අලුත් විදිහ නිර්වචන එහෙම නැත්නම් විවරණත් නෙවෙයි අලුත් විදිහ අර මොනවද පද සංයෝජන අලුත් පද දාලා තියෙනවා. පද දාලා තිබුණා එහෙම නැත්නම් versions කියලා. තියෙනවා. ඉතින් ඒකක් තියෙනවා පෙර දිනයක මා ලව් කළ හැසිරිය.
තව එකෙක් දක්කනවා ඒ පෙරදින පැත්තේ හැන්නේ. මගේම කලිසම් ගජේට ඇඳගෙන ඌ තව මොඩි වගේ අමරදේව මහත්මයා ඒකට දක්වනවා. අනිත් එක විදලංකාර පැත්තේ තියෙනවා තව එකක්. ඒක මට වඩා දන්නවා අමරදේව මහත්මයාගේ ඉන්ටර්වියු කියනවා මොකද්ද මට ඒ වචනත් මතක නැහැ. පෙරදිනේක මා පෙම්කද යුවතිය රටකජු විකුණනවා. මොකද තවත් කතාවක් තියෙනවා ඔකට සම්බන්ධ. ඉතින් මේ වර්ෂන්ස් මත වෙන මම හිතනවා ඒ ගීතේ තියෙන ජනප්‍රියත්වය. එහෙම දැන් ඒ තමන්ගේ නිර්මාණයකට එහෙම උපසංස්කෘතියක් තුලින් එහෙම දේවල් නිර්වචන බිහි වුණා කියලා ඔබේ හිතේ කිසියම් ද්වේෂ සහගත හැඟීමක් උපදින්නේ නැද්ද? අනේ නෑ මට බොහොම සතුටක් දැනෙනවා. මොකද හේතුව මේ ගී වලට එහෙම පෙළෙන්නේ ඒ ගීතේ තියෙන ආකර්ෂණීය තත්ත්වය තියෙන නිසා. හොඳයි. අමරසිරිය මේ ගීතේ මීට කලින් කොහෙදී හෝ ගායනා කරලා තියෙනවද? ගායනා කරලා නෑ. නෑ. එhmenan අපි මේ සංගීත කණ්ඩායමේ සම්පූර්ණ මුහුකුරා ගී සංගීතයට යන්න කලින් මට ආසයි ඒකේ මුල් කොටස විතරක් මේ පියානෝව ගිටාරය මේ කිසියම් අඩු හඬකින් ඒ ඔබේ හඬ ඉස්මතු වෙන විදියට අහන්න. පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලිස්වරයෙන් ඇතින් මතු වෙනවා. පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලිස්වරයෙන් ඇතින් මතු වෙනවා. පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලිස්වරයෙන් ඇතින් මතු වෙනවා. නුරාව වෙනුබට හිඳුනිල් දෙනුවන දයාව වැහෙනවා. නුරාව වෙනුබට හිඳුනිල් දෙනුවන දයාව වැහෙනවා. අවිහිංසක ඇය කොළ බැලුම් හෙළුවා. හිරුට සඳුද නොකියා පොරරාසේ කාලය වියකෙනවා. හිරුට සඳුද නොකියා පොරරාසේ කාලය වියකෙනවා. නෙත් නදවන්නට බැරි ලෙස රුසිරි කෙමෙන් කියනවා. එදා වගේ තවමත් වැටහත්දර නාමල් පූජිනවා.
එදා වගේ තවමත් මැට අන්දර නාමල් පූදිනවා නොකානුගී දුක් වින්ද අතීතය යලි මට සිහි වෙනවා පෙර දිනයක මා පෙම් කළ යුවති සිය පුතු නලවනවා මගේම ගීයක් නලවිලි ස්වරයෙන් ඇතින් මතු වෙනවා මට මේකට තවත් එකතු කරන්න දෙයක් තියෙනවා. මම හිතනවා මේ ගීතය මේ තරම් රසවත්ව කරන්න පුළුවන් වුණේ අමරදේව මහත්මයාත් මේ භාෂා සංවේදතාව නිසා, ඔහුගේ තිබිච්ච භාෂා සංවේදතාව නිසායි. මා කරපු මේ අත්හදා බැලීමට ඔහුගේ දායකත්වයත් ඉතා වැදගත් වුණා. අනිත් කාරණා තමයි මේකෙදී මම එක්තරා අවස්ථාවකදී සභාවකට ගියාම පස්සේ තරුණෙක් ප්‍රශ්න කරුවා මගෙන්. ඔබ මහා ධර්ම දේශනා කරනවා මේ ගීතය සාහිත්‍ය පිළිබඳව. නමුත් ඔබේ මේ ගීතයේ තියෙන ආඛ්‍යාන ස්වරූපයක් නේද කියලා. වාර්තා ස්වරූපයක් නෙවෙයිද කියලා. ඒත් ඔය ආඛ්‍යාන ස්වරූපයක ලියුණාට ඒ ආඛ්‍යාන ස්වරූපයකින් ඈත් කරන්ට මම පාවිච්චි කරලා තියෙන සංකේත. හිරු සඳු කියන්නේ කාලය පිළිබඳ සංකේත. අනිත් එක නාමල් පූදිනවා කියලා කියන්නේ අපිට අතීත ස්මෘතිය, අපිට අතීත ආවර්ජනය කරන්ට මඟ පාදනවා ඒ වගේ යෙදුම්. ඉතින් මම හිතනවා මේ ගීතයේ තිබෙන භාෂාත්මක ප්‍රයෝග අවබෝධ කරගත්ත නිසා තමයි අපේ මහත්මයාට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔහුගෙන් වෙච්ච සාධාරණේ ඉතා වැදගත් නිසා. හොඳයි. තවත් කතා කළ යුතු දේවල් රස විඳින්න ගීත රසක් අපි සිහිනය කියලා වැඩසටහනේ තියෙනවා. අපිට දෙන්න කෙටි විරාමයක් අපි ඉක්මනින් නැවතත් ඔබ සජීවී සම්බන්ධ කරගන්න. හොඳයි අද අපි වැඩි වෙලාවක් නම් ගත කළේ නෑ. පාලක මැදිරිය අපි ඉක්මනින් ආවා. අද සිහිනය කියලා වැඩසටහනට ගීත තෝරන්නේ ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මහත්මයා. ඒ වගේම අද සිහිනය කිරෑ වැඩසටහන සිහිනයක්ම බවට අපේ හිතේ තිබිච්ච සිහිනයක් සැබෑ කරමින් අද අපත් සමග ගීත ගයන්නේ ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහත්මයා. දැනට අපි තාමත් ගීත 3යි රස විඳ, ගීත කොටස් කීපයක් රස විඳ, තවත් ගීත 7ක් රස විඳින්න ඕනේ පැයක් වගේ කාලයක් තුල. ඔබතුමාගේ ගීතවල අපි දකිනවා මේ ඊර, හඳ, කන්ද, ලඳ, මැණිකේ මේ වගේ මේ බොහොම ග්‍රාම්‍ය පරිසරයක සුන්දර අත්දැකීම් එක තමයි ඔබ ඔබේ නිර්මාණ බිහි කරන්නේ. නිර්මාණකරුවෝ කොහොමත් එහෙම තමයි. නමුත් ඔබ විශේෂයි. ඒයි. මම හිතනවා හතර කෝරළේ බද ප්‍රදේශයේ මට බොහෝ දුරට වින්දන මූලයක් වුණා. ඉතින් අමතර මම හිතුවා ඔබ කිව්වා කන්ද, එතනින් ගියාම ලපල්, ඒ වගේ දේවල් භාවිතා කිරීම පිළිබඳ. ඇත්ත වශයෙන්ම මුගක් දුරට මේ සුළඟේ සැලෙන ලපලු, එතනින් ගියාම නදියක දිය රැල්ලි, ඒ වගේම කුරුළු ගීසර, මේ වගේ දේවල් මම හිතනවා ගීත රචකයාට කවියට උපයෝග කරගන්න පුළුවන් අලුත් චමත්කාරයක් දනවන්න. ඒ මම හිතනවා චීන කවිය, දාර්ශනික කවිතාව මත කරගත්තේ මේ ඔබ දකිලා ඇති චීන චිත්‍ර කලාව අරන් බලන්න. උණ කොලයක්, එහෙම නැත්නම් උණ පඳුරක එක සෙවණැල්ල. මේ ආදි වශයෙන් තමයි ඔහුගේ මම හිතන දාර්ශනික යම් කිසි පණිවිඩයක් සංනිවේදනය කරන්නේ. මේ වගේම ඔහුගේ ගීත කලාව, විශේෂයෙන්ම චීන කවිය. ඉතින් මේක අපිට මම හිතනවා මානවසිංහ වගේ ගීත රචකයෝ ඉතාමත් ප්‍රබල ලෙස උපයෝග කරගත්තා මේ දාර්ශනික කවිතාව කියන එක. ඔබ දන්නවා ඇති ඉරහඳ පායන ලෝකේ කියන ගීත ආරම්භ බැලුවත් මේක මම පැහැදිලි කරන්නම්. ඉරහඳ ස්වභාව ධර්මයේ තිබෙන සංකේත උපයෝග කරගෙන ඉතාම ගැඹුරු දාර්ශනික පණිවිඩ ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබුණා මේ මානවසිංහ වගේ උදවියට. ඉරහඳ පායන ලෝකේ ආලෝකයේ අතරේ ඔබ මතක් කරන නිසාම සැප දුක සමබර වේ. සමහර වෙලාවට මේකේ තියෙන ගීත වලට වඩා මම කොටස් ගායනා කරවයි දන්නේ නැහැ. ඉතින් මේ අපි අමරසිරියාගෙන් අහන්නේ ඒ ගීතෙත් පොඩි කොටසක් ඒකේ තව කොටසක් කියන්න තියෙනවා. ඒක කියන්නේ මම හිතනවා ඒකෙන් කියවෙනවා මේ සමබරතාව පිළිබඳ. ලෝකේ පවතින සමබරතාව නිසා. ඉතින් මේකෙදි කියනවා
උකුලේ ළමැදේ සමබර උසුලන ගැමිලිය යන ගමනේ ගැමිලිය යන ගමනේ සමබරතාවය දකිනවා. කඳු වැටි ගංගා සාගර එකසේ පොළවට සමබර වේ. මේ ජීවන කතරේ සැප දුක සමබර වේ. පොඩි කොටසක් ගායනා කරව ගන්න. ඔබ මේ ගීත 10ට ගෙනවිත් නැති වුණාට අපි අපේ රසාස්වාදය ඔබේ රසාස්වාදය පිණිස මුල්සිරේ පොඩි කොටසක්. ඉරහඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ. මේ ජීවන කතරේ සැප දුක සමබර වේ. ඉරහඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ. මේ ජීවන කතරේ සැප දුක සමබර වේ. සැප දුක සමබර වේ. මම හිතනවා මගේ ජීවිතේ උකටලියට පත්වෙච්ච අවස්ථාවලදී ඒ වගේම මම හිතනවා වියෝ ඒ වගේ දේවල් දරා ගැනීමේදී මම හිතනවා මේ ගීතය මට මම හිතනවා ඉතාමත් ප්‍රබල ශක්තියක් දෙන ගීතයක් හැටියට දුකට පත්වෙච්ච අවස්ථාවේදී මම මේක නිතර කියවන ගීතයක් මුමුණන ගීතයක්. ඔව්. ඔබ ඊළඟට තෝරනවා මේ සුනිල් සරත් පෙර මහත්මයා මේ සුනිල් ශාන්තයන්ගේ ගීතයක් වලාකුලෙන් බැස. එයි මේ ගීතේ අපේ ගීත 10ට ගේන්නේ ඔබ. මම හිතනවා සුනිල් ශාන්තයන් භාෂාවේ සංගීතය හඳුනගත්තා. භාෂාවේ සංස්කෘතිය හඳුනගත්තා. ඔහු මම හිතනවා අලුත් ප්‍රවාහයක් ගොඩනගන්න හැදුවේ මේ භාෂාව තුළින්. ඔහු කුමාරතුංගගේ භාෂා රීතිය පිළිබඳව අධ්‍යයනය කළා. ඒ තුළින් නව සංගීත ආරක් ඇති කරන්න බලාපොරොත්තු වුණා. ඉතින් මම හිතනවා අරිසෙන් අහුබුදුන්ට අරිසෙන් අහුබුදුන්ට කිව්වලු ගීතයක් ලියලා දෙන්නේ කියලා. ඒකෝර අරිසෙන් අහුබුදුන් කියලා දෙනවා මොකක් හරි තනුවක නිර්මාණයක් කියන්නේ කියලා. ඒක අහුබුදු වාගේ වැඩක් මගේ වැඩක් ඒක වාගේ වැඩේ කරන්නකො ඔයා කිව්වලු ගීතේ ලියලා දෙන්නේ ඕන තියෙන එකකට ගීතයක් ලියන්නේ. ඉතින් මම හිතනවා සුනිල් ශාන්තයන් මතු කරගත්තේ භාෂාවේ සංගීතයේ මුදරම පැහැදිලිවෙන තැනක් තමයි වලාකුලින් බැස සමන් කුලත් කියන ගීතයේ තියෙන රිද්ම රීතිය අරන් බලන්න. මේ මම හිතනවා භාෂාවේ සංගීතය මතු කරපු අවස්ථාවක්. හොඳයි. මේක සුන්දර ගීතයක්. මම හිතන්නේ අපේ වැඩසටහන් මාලාවේ වැඩසටහන් අමලසිරියයි දැන් 40කට වඩා කළා. හැබැයි එකම අවස්ථාවකවත් මේ සමහර ගීත ආවේ නැහැ. ඉතින් ඒක මම මේ අපේ යුග වශයෙන් ආපු දේවල් නේ මේවත් අනිවාර්යෙන්. ඒ නිසා මේකෙන් කියවෙන වැස්ස වතුර පැටලා හිටන් ගඟ දිගේ ගලාගෙන යනවා මුහුද බලා යන ගමන පිළිබඳව දක්වන ගීතයක්. හොඳයි. අපි වෙලාව බලලා සුනිල් කිව්වා වගේ රිද්මෙටම තමයි වචන යොදලා තියෙන්නේ. වචන රිද්මේ තියෙනවා. වෙලාව බලලා ගීතයට යමු. වලාකුලින් බැස සමන් කුලත් වැද එළු පලා යනවා. අනේ මගින් වැඩ ගනින් හඬ හඬා කොහේ යනවා. දැවේ දින් දිදි රජස්තුන් බැලු හැමතේ යවමා එහෙමෙයා නිමන් නිවා පොළොවේ. වලාකුලින් බැස සමන් කුලත් වැද එළෝ බලා යනවා. අනේ මගෙන් වැඩ ගනු හඬ හඬා ඔහේ යනවා. වලාකුලින් බැස සමන් කුලත් වැද එළෝ බලා යනවා. අනේ මගෙන් වැඩ ගනු හඬ හඬා ඔහේ යනවා.
ඒ ගීතය සම්පූර්ණයෙන්ම ගායනා කළා නම් මම හිතන්නේ බොහොම විනාඩි 4:05ක විතර ගීතයක්. ඔව්. ඒ නිසා තමයි අපි ඒක කෙටියෙන් ගායනා කළේ. ඒත් එක්කම මේ සුනිල් සර් දැන් මේ ඔබ මහා වරුසාවට පසුව නැගෙන මේ සෝමතිලක ජයමහ මහත්මයාට ඔබ විසින්ම නිර්මාණය කරපු ඉතාමත්ම මිහිරි පොදු අත්දැකීමක්. අතිශය පුද්ගලික අත්දැකීමක් පොදු අත්දැකීමක් බවට පත් කරන්නට සාරන් තියෙනවා. කෙසේ වෙතත් මම හිතනවා සෝමතිලක ජයමහ කියන සංගීතවේදියා ඒ වගේම සහෘදයා ගැන හොඳින් දන්නවා මම හිතනවා අමරසිරි පීරිස් මහත්මයා. ඉතා හොඳ මහත්මයෙක් මම හිතනවා සෝමතිලක කියන්නේ. බොහෝ විට මම එතුමාගේ ගීත සරලගී වැඩසටහන වල බොහෝ විට මමයි ප්‍රස්තාර ලිව්වේ. අර මුලදී මම කිව්වා වගේ. හැබැයි එතුමාගේ එක බොහොම හොඳ ගුණාංගයක් තමයි වැඩසටහනට මාසෙකට කලින් ඔහු ලෑස්ති වෙනවා. ඒ කියන්නේ හරියට ඒ කාලේ මට මතකයි අපි ගුවන්විදුලි මාස දෙකකට විතර කලින් අපි ආරාධනා පත්‍රය යවනවා. ඉතින් ඔහු හරියට මාසයකට කලින් ඇවිල්ලා මම නැත්තම් අපේ සුමනසිරි වයම් සුමනසිරි ඔහු හම්බ වෙනවා. ඇවිල්ලා සියලු මේවා ටික බලලා ඒ අවශ්‍ය මේ සංගීත ඛණ්ඩවල ඒවා බෙදෙන හැටි ඔක්කොම මම සෑමට සරම කරලා තියෙනවා. හොඳයි අමරසිරි මොහොතක් මට දෙන්න. මේ දුරකථනයේ කෙනෙක් ඉන්නවා 250යි 53යි 15 අපේ දුරකථනයේ. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව්. මම සමරවීර ජයතුංග පොරලස්ගමෙන්. ඔව්. ඇත්ත වශයෙන්ම මම මේ සීන කිරා වැඩසටහන ආරම්භයේ සිටම මම නරඹන අයෙන්. ඇත්ත වශයෙන් ඒ වගේම අපේ මහේෂ් නිසංග මහත්මයා බොහොම ඊට අලංකාර විදිහට චමත්කාරයෙන් වැඩසටහන මෙහෙවනවා. ස්තුතියි. ඒ වගේම අද පැමිණ සීන ශිල්පීන් දෙදෙනා මත සහයෝගය ඇත්ත වශයෙන්ම ඉතාමත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. අපේ අමරසිරි පීරිස් සූරිනුත් ඒ වගේම සුනිල් සරප්පේරා අපේ ඉතා සූරිනුත් අද ඇත්ත වශයෙන් සංගීත ක්ෂේත්‍රයේ යෙලින්ම වැජබන දෙන්නෙක් කියලා මම විශ්වාස කරනවා. ඇත්ත වශයෙන් මේ දෙන්නාගේ සහයෝගය ඉතාමත් නැවත මතක් කරනවා මේ ඉතාමත් හොඳයි කියලා. ඒක මම පොඩි ඉල්ලීමක් කරනවා හැකියාවක් තියෙනවා නම් අපේ සුනිල් සරප්පේරා සූරින් රචනා කරපු මහාචාර්ය සරණන්සිරි ගායනා කරපු ඈත පිට ගම්මානේ ගීතයක් පුරංකමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා විශේෂ ඉල්ලීමක් කරනවා. ඉස්සතේ. හොඳයි. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ අදහස් අපිට ප්‍රකාශ කර සිටීම ගැන. බලමු අපි පුළුවන් නම් උත්සාහ කරමු. දැන් අපි මේ කතා කළේ සෝමතිලක ජයමහ මහත්මයාගේ තිබිච්ච අර පූර්ව සූදානම ගැන. මේ මහා වර්ෂාවට ගීතය ගැනත් එක කරුණක් කියන්න තියෙනවා මම. මේකේ මම හිතන්නේ නිදාන කතාවත් වැදගත් වෙනවා. ඔව්. ඒ කල මම වැඩ කරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දේශසහකාර ලේකම්වරයෙක් පැටියෙ. සෝමතිලක වැඩ කරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් දැරුවා. ඔව්. ඉතින් මම දවසක් යන ගමන් ගොඩ වැදුනා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සෝමතිලක බෑ දකින්න. ඒ වෙලාවේදී ඔහු මාතේ තිබුණා මේ ගීතය එක්තරා මේ මහා වර්ෂාවේ ගීතය මේ ගීතය තව ගීතයකුත් මම ඔහුට පෙන්නුවා. ඔහු ඒක අරගෙන ඔහු නිතර කියන වචනයක්. ඒක ඔහු අත්පත් කරගත්තා ඒක. ඔහු මට දුන්නා ඊට පස්සේ මේක මම දෙන්න වෙන කාටවත් කියන්න මම කියනවා ඒක ගායනා කෙරුවා. ඉතින් මම හිතනවා සෝමතිලක හරි නිර්වාජ කලාකරුවෙක්. ඉතින් මම හිතනවා ඒ යුගයේ අපිට මතක් වෙනවා අමරේ මගේ ගීත නිර්මාණ මම හිතනවා රසවත් වන්නට දයරත් රණසුංග ඒ වගේම සනත් නන්දසිරි සෝමරත්න පෙරේරා අතුල සෝමසිරි එතනින් ගියාම මහා පිරිස නාරද දිසාසේකර මට මතක් වෙනවා නාරදත් එක්ක කරපු කතා බහ ඔය කලිල් ජිබ්‍රාන් කියන ඔහු ඉතා හොඳින් කියවලා තිබිච්ච කෙනෙක්. කලිල් ජිබ්‍රාන් වගේ කිවියන් ගැන මට හදාරන්න අවකාශ ලැබුණේ ඔහු කරපු සමග සාකච්ඡාවලදී. ඉතින් මම හිතනවා අමරසිරි පීරිස් මේ වගේ මහ පිරිසක් හිටිය අපිත් එක්ක ඉතාමත් කුළුපගව ඒ වගේම හරි සැහැල්ලුවෙන් මේ ගත කරපු ජීවිතයක් තිබුණා ගුවන්විදුලිය ඇතුලේ. මම ගුවන්විදුලියට පැමිණියේ ළමා මණ්ඩපේ ළමා ගීත රචකයෙක් හැටියට. පසු කාලීනව ඔබ එහි සභාපතිතුමාද? ඔව්. ඔව්. බවට පත් වුණා නේද? මට මතකයි මේ ගුවන්විදුලිය වැඩ කරා. අපේ 970ට කලින් 60 දශකේ ගුවන්විදුලිය වැඩ කරා. ඊට පස්සේ මම සෝමතිලක හොඳයි ඊළඟ ගීතයට යන්න බැලුවේ. නමුත් ඉක්මනින් නිදහස් කරමු. දුරකථනයේ කෙනෙක් ඉන්නවා. කවුද මේ? ආයිබෝන්. ආයිබෝන්. මම ප්‍රසන්න ගලප්පති බලංගොඩින්.
ඔව් ප්‍රසන්න මහත්තයා කියන්න. මම ඊටාම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන කරන ඔබතුමාට. මොකද මේ වැඩසටහන හැමදාම මම බලනවා. ඔව්. ඒ වගේම මම හිතනවා මේ වැඩසටහනේ මගුල් ගෙදර අද කියලා. ඔව්. ඉතින් ඒ නිසා දෙවනි ගමනක් තියෙනවනේ මගුල් ගයක් වුණාම. ඔව්. ඒ නිසා එදාට සෝමතිලක ජයමහ ගෙනල්ලා දෙවනි ගමනක් පැවතුත් හොඳයි කියලා තමයි මම යෝජනා කරන්නේ. ඔව් හරි නිර්මාණශීලී දුරකථන ඇමතුමක් ගත්තේ නේද? ඇත්තටම මහත්තයෝ මෙහෙමයි. දෙවනි නෙමේ එක 25 වතාවක් ඊට වඩා අර්ධ සතකයක් හරි අපි විවාහ වෙන්නත් සූදානම්, දෙවනි ගමන යන්නත් සූදානම්. ඒ සඳහා අපේ මේ කලා ශිල්පීන් අපිට දායකත්වය දෙනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ජාතික නාලිකාව උපරිම සූදානමින් ඉන්නේ. හොඳයි. එහෙනම් අපි ගීතයට යමුද? මේ තමයි සුනිල් සරත් පෙරේරා මැතිතුමා ඔහු විසින් රචනා කරපු ඔහු කියන විදිහට ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් නොවේයි. නමුත් පොදුවේ හැමෝටම අත්දැකීමක් හැටියට අමතක නොවන සිද්ධාන්තයක්. පෞද්ගලික අත්දැකීම මොකද වෙන්න පුළුවන්? වෙන්න පුළුවන්ද? ඉතින් එහෙම කියන්නකෝ සර්. සින්දු අහලා ගිහලා කතා කරමු. වරුසාවට පසුව නැගෙන සන් වෙනදාටත් වැඩියෙන් එළියයි නෝකාරුවට පසුව ඔබේවත් ඒ එළියට වැඩියෙන් එළියයි මහ වරුසාවට පසුව නැගෙන සන් වෙනදාටත් වැඩියෙන් එළියයි නෝකාඩුවට පසුව ඔබේවත් ඒ එළියට වැඩියෙන් එළියයි ඇලදොල පාමුල ගොළුන ගීරකි අප හදවත් බැඳී සුරුසනේ අද නොදකින ඔබ හෙට දකිනාට මග බලමින් මා සිතල තැබේ මහ වරුසාවට පසුව නැගෙන වෙනදාටත් වැඩියෙන් එළියයි නෝකාඩුවට පසුව ඔබේවත් ඒ එළියට වැඩියෙන් එළියයි මට හමුවන මල්වර මානත වෙනදාටත් වැඩියෙන් සුවදයි විටකද නැගුණත් සැකබිය සෝකය විතුරු සෙනෙහස හදගොතුරයි මහ වරුසාවට පසුව නැගෙන වෙනදාටත් වැඩියෙන් එළියයි නෝකාඩුවට පසුව ඔබේවත් ඒ එළියට වැඩියෙන් එළියයි මහ
මහවරු සාවත පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි ලෝකාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි. අමරසිරයයි අද මේ අපේ වාද්‍ය වෘන්දේ සිව්මැලිම ඇඟිලි තුඩු අද අමුතු අත්දැකීමක් එක්කව කරනවා. චෙලෝවක් වාදනය කරනවා, ඊට පස්සේ වයලින් පවුලේ වියෝලාව, ඊට පස්සේ වයලීන ඩබල් බේස් එක මේ සුසංයෝගය ගැන ඔබ වයලින වාදකෙක් හැටියට මොකද? හරි සතුටුයි. මොකද වයලින් පවුල කියන්නේ වයලින්, චෙලෝ, වයලින්, වියෝලා, චෙලෝ, ඩබල් බේස් ඒ වගේ තියෙනවා. ඒක පවුලේ සමාජිකයෝ. ඉතින් වයලිනේ තමයි මම හිතන්නේ ඒක මදරෝ මියුසික් කියලා කියන වයලිනේට ඒ තරම් අපහසුයි. මොකද කිසිම ස්වර සටහනක් නැහැ. අපි ඒක තමන්ගේ කනටම වැඩිපුර තමන්ගේ අවධානය යොමු කරලම මේ වයන්න ඕන වාදනයක්. ඒ වගේම අනිත් වාදන මේ අනිත් පවුලි සමාජිකයොත් වියෝලයක මමත් කාලයක් වියෝලයක වාදනය කරා. දැනුත් මම වයනවා කවුරු හරි යන ගැහුවොත් මොකද ආරාධනා කළොත්. මම හිතන්නේ හුඟක් බොහෝ විට මගේ ආචාර්ය වෙමසිරි කේමදාසයන්ගේ වැඩස් බොහොම කෙටම වියෝලාව මගේ වාදනා කළා. ඉතින් බොහොම සතුටුයි ඒත් වශයෙන් වෙනස් මම කියන්නේ රාද මගුල් ගෙදර කියලා ප්‍රසන්න මහත්තයා කිව්වේ අපි වෙනසකුත් කළා. ඒ ඇඳගෙන ඉන්නෙත් ඒ විදිහට නේද සර්? දුරකථනයේ කෙනෙක් ඉන්නවා. කවුද මේ? ආයිබෝන්. ආයිබෝන්. ඔව්. ඔයා මේ සම්මතන තියෙන්නේ? ඔව් කතා කරන්න. කතා කරනවා. ඔව්. ඔබතුමාගේ සෑහෙන වැඩසටහන නදින ලස්සනයි. මම කියන එක ඇහෙන්න කලින් කියන්නේ. ටීවී එකේ සද්දෙම අඩු කරගත්තා නම් හරි. අද අපේ ඉල්ලෙම තියෙන්නේ ඔබතුමාගේ වැඩසටහන් ටික ඕක කියන්න. ඔව්. මම හිතන්නේ එතුමා මේ ඔහු ප්‍රකාශ කරන දේ ඔහුගේ රූපවාහිනී යන්ත්‍රයෙන් ඇහුනට පස්සේ තමයි නැවත ඊළඟ වචනේ කියන්නේ. එහෙම නෙවෙයි අකණ්ඩව කිව්වනම් වටිනවා. සුනිල් සරත්යර මහත්මයා දැන් ඔබ මෙන්න තෝරනවා තවත් ගීතයක්. පර්සතුමල් චිත්‍රපටයේ සඳකත් පිනිදිය ගීතය. මේ ගීතයට සුවිශේෂ ඇල්මක් දක්වන්නේ ඇයි? මේ සඳකත් මින කියන එකත් හරි මම හිතනවා සංකේතයක්. සඳකත් මින කියලා කියන්නේ සඳරැස් කැටවි සැදුණු මාණික්කයක්. ඒ වගේම හිතීමේ විශේෂත්වය සඳපායා සඳරැස් පතිත වුණාම මැණික් දිය වෙලා හිටන් යන ස්වභාවයක් තිබෙනවා. මේක එක්තරා සංකේතයක්. නමුත් මේ සඳකත් මිනිදිය දියවි ගලනා කියන ගීතේ මට අහන්න ලැබුණා මේකේ නිදාන කතාවක්. මේකට සම්බන්ධ කතාවක්. ඒ අහන්න ලැබුණේ චිත්‍රා බාලසූරිය පර්සතුමල් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා. එතුමත් මම හිතනවා මහගම සේකරයන් අතර තිබෙන ඉතා සමීප සබත්තාව. ඔහුට ආමන්ත්‍රණය කරන්නේ චිත්‍රෝ කියලා. මහගම සේකර. ඉතින් එක සඳෑවක මේ ගීතයට මම හිතනවා මහගම සේකරගේ සිරිතක් තිබුණා ගීතයක් ලියන්න ඕනනම් ටිකක් ඈතකට යනවා. ඔය අර වැසි වසින අහස අපි කියන ගීතය ලියන්න බණ්ඩිරිප්පේ පොල් පරීක්ෂණාගාරයට ගියා පියසෙන ගුණතිලක සූරිනෙක්. ඒ වගේ මෙහිදී චිත්‍ර ගිහිල්ලා කතා කරලා තියෙනවා මේ චිත්‍රපටයට ගීයක් ලියන්න කැඳවගෙන ගිහිල්ලා තියෙනවා. කොහාටද ගිහිල්ලා තියෙන්නේ? සේකර එක්කන් ගිහිල්ලා තියෙනවා වැකේ කියලා තිබිලා තියෙනවා අත්තනගල්ලට කිට්ටුව සියනෑ කෝරළේ තානායමකට. සඳෑ යාමේ හැන්දෑව 7ට විතර ලයන් ලල්කමත් එක්ක ගස්කොල්ල එකතු වෙලා මේ ගීතේ ලියලා තියෙන මේ තානායමේ වැකේ තානායමේ මේ පුවත මට මේ පවත මට සැලකෙරුවේ චිත්‍ර. ඉතින් මම හිතනවා සේකර ඊටමත් රසවත් අත්දැකීම් රසවත් දේවල් කියන්න පුළුවන්. ශනිකව ඒවත් මට මතක් වෙනවා මහේෂ් සේකර දවසක් කිව්වා මෙන්න මෙහෙම කවියක්. ඔහු ඉස්සර ඔබ දන්නවා ඇති ගම්පහ පළාතේ යනකොට අර සොකමන් කියලා මහ පයිප් දාලා තිබුණා මේ ප්‍රංශ කොම්පැනි. ඔහුගේ මාර්ගය අවහිර කරලා තිබුණා. නාරදත් එක්ක අපි යනකොට සක්මන් කරන මාවත අපේ වැසුවාද ඉක්මන් ගමන් අද අපේ කොට කෙරුවාද සිත් සන්තෝෂින් දුන් මුදලුත් ලැබුවාද සොකමන් මගේ නමට කානුව කැපුවාද මේ වගේ රසවත් සිද්ධීන් සේකර
දවසක් ආවා මාව හොයාගෙන අපේ කුළුපව්ගම මහත්මිය තිබුණා. අමරදේව මහත්මයාත් මාත් සේකරත් ගියා. මං යන ගමනකට එකතු කරගත්ත රඹුක්කනයන් එක්තරා රාත්‍රියේ. යනකොට ඔහු කිව්වා මේ ප්‍රසිද්ධ මම ඒකට පෙරදිනයක පෙම්කල යෝතිය ලියලා තිබුණේ. ඔහු කිව්වා සුනිල් වැඩිපුර ලියන්න මමයි සේකරයි බන්දුල ජයවර්ධන පිටිපස්ස සීට් එකේ අමරදේව මහත්මයා ඉස්සරහ සීට් එකේ. යනකොට කිව්වා වැඩිපුර සින්දු ලියන්න යන්න එපා. මොකද අපිත් රස විඳිනවා ගීතේ මේ ගීත වලින්. එහෙනම් ප්‍රසිද්ධිය කෙනෙකු ඕන වැරදි දෙයක් කරලා ලබා ගන්න පුළුවන්. නමුත් කීර්තිය ඒ වගේ ලබා ගන්න ලෙහෙසි නෑ. නමුත් ඒක නැති වෙන්නේ. ඒ නිසා ප්‍රසිද්ධිය පතා වැඩ කරන්න එපයි කියලා කිව්වා. ඒ හොඳ ආදර්ශයක්. දැන් ඔබතුමා මේ පරසතුමල් චිත්‍රපටයේ ගීතයනේ මේ ගේන්නේ. අපිට මතක් වෙනවා දැන් ওই පරසතුමල් චිත්‍රපටයේ ওই ගීතයට කලින් අපූර්ව දර්ශන පෙළකුත් එක ගීතේ යන්නේ. ඉතින් අමරසිරියා කැමතිද පොඩ්ඩක් ඒක බලන්න? බලමු ආසයි. බලනම යන්ද මුල් කෘතිය පොඩ්ඩක් බලලා බලමු. ඔය කොතනක හිටියත් මිනිත්තුවෙන් මං එයාව මෙහෙට ගෙන්නනයි කියලා එන. මේ තව එකක්. මාව වසවර්ති මාරයට කැප වෙලා ඉන්න බවත්. කමලා අමු සෝනක නිදා ඉඳිද්දි මං එංගලන්තයට ගිහින් නයිටින්ගේල් ගෙනල්ලා නාද කරවලා ඈව පුබුදු කරනවා කියලා ලියනවා. මේ ඕකම නෙමෙයි ලියන්න ඕන. ඔය වගේ රසවත් අදහස් අරගෙන තමසික අදහසුත් දාලා හිත ඇදිලා එන විදිහේ කවියක් ලියනවා බලන්න. මහත්තයා හරි රසවත්නේ. ලියනවා. ඇහෙන්නේ නැති නේද ඊටපස්ස. දැන් ඔය දැන් ගාමිණී ෆොන්සේක මහත්මයා එතන චරිතයක් නිරූපණය කළත් ඔහුගේ ආරාධනාවත් බොහොම රහට ලියන්න ඕනේ කියන එක. එදා ඉඳලම අපේ නිර්මාණ වලටත් ඒ රහට ලියන්න ඕනේ කියන උවමනාව දිගටම තිබුණා. දැන් මේ ගීතය ඇත්තටම ගීතයක් නෙවෙයි ඒක පිරිතක් වගේනේ. ඔයසෙන් තියෙනවා නිසංසලේ රෑ අහසේ දෙවෙනි සැරේ ඔහු පාවිච්චි කරන නිසංසලේ රෑ ඝන බොල් අහසේ කියලා. හිතාමතා පාවිච්චි කරපු වචන ඝන බොල් අහස කියලා පාවිච්චි කරනවා. ඉතින් මම හිතනවා මෙහිදී කියවෙන්නේ ප්‍රේමණියක් ගැන එහෙම නැත්නම් වියෝ වූ ප්‍රේමණිය ගැන දුක් වෙන මම හිතනවා ලතැවුල කියන එක ප්‍රේමයට ආදරයට ආවේනික උරුම වූ දෙයක්. මේ ඔබතුමා දැන් මම යහන්නේ ඔබතුමාගේ බොහොම තාරුණ්‍යත් එක්ක ජීවත් වෙන කාලේ එහෙම මතක සටහන් නැද්ද ඔබේ නිර්මාණ වලට මුහු වෙච්ච ඔබේම දේවල්? ලතැවිලි, වියෝව. ලතැවිල්ල මම හිතන ඇත්ත වශයෙන්ම අපි පෙම් කරනකොට මම බිරිඳ එක්ක මම බැඳපු මම ඊට කලින් බිරිඳ වුණත් ඊට කලින් වෙන දෙයක් කරන්න. නමුත් එහෙම අවස්ථාවක නම් අපි බිරිඳ පෙම් කරද්දී ලොකු සැකයක් බයක් හැමතිස්සෙම තිබෙනවා. ඇත්ත වශයෙන්ම මම මගේ බිරිඳට පෙම් කරන කාලේදී ඒකේ මව මට බොහොම කැමැත්තක් දක්වනවා. නමුත් ඒත් ඉතින් මව එහෙම නැති වෙයිද අතරින් පතර කියන්නේ හදිස්සියව නැති වුණොත් මගේ ප්‍රේමයට ආකූල ව්‍යාකූල වෙයිද බාධක ඇති වේද කියන ඒ සැකය සහ බිය හැමතිස්සෙම තිබෙනවා. ඕන පෙම්වතෙක් තුල තිබෙනවා සැකය බිය. ඒ කියන්නේ ආදරේ වැඩි හින්දාද? ඒ ආදරේ එක්තරා ස්වභාවයක් තමයි වියෝව. හොඳයි. මට හිතෙනවා අපි නෑ සඳකත් පිනිදියේ මුල් කෘතිය කෙසේ වෙතත් අපි ඔබේ හඬින් අහන්න කැමතියි. පණ්ඩිත අමරදේවයන් ගායනා කළේ පරසතුමල් චිත්‍රපටයට චිත්‍රා බාලසූරිය මහත්මයාගේ විසින් නිෂ්පාදනය කරපු පරසතුමල් චිත්‍රපටයේ මේ ගීතයට පෙනී හිටිය මුල් කෘතියේ මට මතකයි ටී ෂෙල්ටන් පෙරේරා මහත්මයා තමයි මේකේ මේ පසුබිම් රංගනයේ හිටියේ. අමරසිරිය මතකද? ගායනා කළේ අමරදේවයන් ටී ෂෙල්ටන් පෙරේරා මහත්මයා තමයි මේ පසුබිම් රංගනයේ හිටියේ. ඒ වගේම විජේරත්න වරකාගොඩ මහත්මයාත් ඉන්නවා. අපි තප්පර කීපයක් ඒ දර්ශනය බලලා අමරසිරියාගේ හඬින් ඒ ගීතය අහමු. සඳකත් පිනී දිය වී ගලනා සීතල කඳු අතරේ හද ඉකී බිඳ ඔබ හඬනා හඬ මා සවනේ පැරේ. එතුමාගේ හරි සුන්දර ගීතයක්. මේ ගීතයේ මේ තියෙන මුල
ආචාර්ය පණ්ඩිත අමරදේවන් ගායලා තියෙනවා පොඩි ස්වර ආලාපනයක පොඩි. ඒක හරි ලස්සනයි හරිම මිහිරි. අපි ඔබේ හඬින් අහන්න කැමතියි. ඇත්තටම මට කියන්න තියෙන අමරසිරි අයියේ සරලවම කියනවා නම් පින් සිද්ධ වෙනවා. ඒ තරම් පුදුම රසයක් මේ නිර්මාණවල තියෙන. ඔබතුමා මේ ගීතයේ ගෙනාපු එකත් ඔහු ඒ ගීතය ඒ රසය ඒ විදිහටම ආරක්ෂා කරමින් ගායනා කරපු එක. පසුව මම ඔබට මුලදී තුන්වරක් බෑ කිව්වා. ඔව්. පස්සේ අපේ සුනිල් සරත්පල ශූරින් දෙපාරක් මට කිව්වා. ඊට පස්සේ මට හිතුණා ඇත්තම අපේ තරුණ දරුවන්ට මේව ඇහෙන්න ඕනේ. ඔව්. මම හිතන්නේ මොනවද හිතෙන්නේ ඇති ඒගොල්ලන්ට. ඔව්. මේ ගීත ඇහෙනකොට ඔව් අපි මේ ගීත අරගෙන ගිහින් ඔවුන්ට පූජා කරනවා. ඒ අය ඒක ඒ නිසාම ඒකත් එක්තරා හේතුවක් මම මේ අද ඇවිල්ලා ගායනා සාහිතිකයන් ඒ මේ වින්දනීය දැහන්ගත මේ මොහොතෙන් ඔබ මුදවා ගන්න මම අකමැති. ඒත් විරාමයක් අත්‍යවශ්‍යයි. ඉහිල්ල ඉක්මනින් එනවා. දුරකථනය සඳහා අපි දීපු වෙලාවෙන් අවසාන වශයෙන් අවස්ථාව ලැබිච්ච දුරකථන ඇමතුම. ආයුබෝවන්. ආයුබෝවන්. පහසය මාව ඇහෙනව නේද? ඇහෙනවා. ඔව්. අද මට හිතෙන්නේ සිහිනය කියලා නෙමෙයි සිහිනයක් සැබෑ වෙච්ච දෙයක්. වැඩසටහනකට ප්‍රමිතියක් හඳුන්වලා දීලා තියෙනවා. අද ඉතාම ඉහළ ප්‍රමිතියක්. ඕක පවත්වාගෙන යන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ප්‍රේක්ෂක හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතාම සතුටුයි. මුලින්ම කියන්න ඕනේ
සුනිල් සර් තෝරපු ගීත ටික ගයන්න අමරසිරි සර් නැතුව නම් බෑ. ඒක තමයි අමරසිරි සර් මේ කඩවාගෙන ඉන්න ඇත්තේ. ජාතික රූපවාහිනියටම ආඩම්බරයක්. ඇත්ත වශයෙන්ම මම හිතනවා සිහිනයේ ගිර ප්‍රේක්ෂකාවක් හැටියට හැමදාම මහේෂයට පෞද්ගලිකව කියන ටික මම හිතුවා මුළු රටේම කියන එක ගොඩක් හොඳයි කියලා. අද සංගීත වැඩසටහන් ඉතිහාසෙටම නිකන් මිනි කිරුලක් පැලෙනිච්ච දවසක් වගේ මම බොහොම සතුටු වෙනවා. සුනිල් සර්ට අමරසිරි සර්ට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අජිත් ජයවීර මහත්තයා අද මියුසික් කරනවා. අජිත් අය බොහොම සතුටුයි. බොහොම සුබ පතනවා. මම ආරෝෂා සංවර දිවාකර බොහොම ස්තුතියි මේ අවස්ථාව මට ලැබිච්ච එක ගැනත් මම සතුටු වෙනවා. ඇත්ත වශයෙන්ම අවසාන වශයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා. බොහොමත්ම ස්තුතියි ආරෝෂා. කොහොමත් ඔබ අපේ වැඩසටහන් එක්ක නිබඳවම සම්බන්ධතාවයේ තියෙන යුවතියක්. සංගීතය සහ ඒ රසභාවයන් වලින් පරිපූර්ණ ගායන හැකියාවක් ඇති අපූර්ව නිහතමානී චරිතයක් අපි ඔබ වගේ කරනවා. ස්තුතියි අපිත් එක්ක ඔබේ ජාතික නාලිකාවේ සේවිකාවක් හැටියට ආඩම්බරේ බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. තෝරපු සින්දු ටිකට ප්‍රතිචාර එනවා. පිපුණු කුසුම පරවුවා ඔබ ඊළඟට තෝරන ගීතය. මේකත් සඳකත් පිනිදිය වගේම ස්තෝත්‍ර ගායනයක් වගේ. මේක ඇයි ඔබ මේ ඔබේ ගීත 10ට ගේන්නේ? මේක මම හිතනවා සිරි ගුණසිංහන්ගේ එකම ගීතය. ඔව් මම හිතනවා හොඳ මම හිතනවා නිසදස් කවියාර අපිට මම හිතනවා වඩාත් ජනප්‍රිය කරන්නට ඔහු කටයුතු කරපු නිර්මාණකරුවෙක්. කවියෙක්. ඉතින් මම හිතනවා ඔහු අපි නිසදස් කවියෙක් හැටියට හඳුනගෙන තිබුණේ. නමුත් මේ ගීතයෙන් අපිට පැහැදිලිව පේනවා මේ ඡන්දස ඔහුට අනායාසයෙන් බලපාලා තියෙනවා කියලා. අද උදෑසන මහේෂ් මොහොත් එක කිව්වා. ඔව්. ඔහු මාත් සමග දුරකථනයෙන් කතා කරුවා මහාචාර්ය සිරි ගුණසිංහ කැනඩාවේ ඉඳලා. ඔහු දැන් ජීවත් වෙන්නේ කැනඩාවේ. ඔව්. අවුරුදු 91ක් කිව්වනේ. 91ක් ලබන මාසෙට අපේ මාසේ 18 වෙනිදාට අවුරුදු 91ක් සැපිරෙනවා. අනිත් එක ඔහු මේ දවස්වල ඉන්න අසනීප තත්ත්වයෙන් ඔහු කතා කරුවෙත් අසනීප තත්ත්වයෙන් ඉඳගෙන මාස දෙකකට ඉස්සෙල්ලා හොඳටම අසනීප වෙලා දැන් නම් සුවය ලැබිලා තියෙනවා. තවත් නිර්මාණ කරන්නට ඔහු අවකාශ බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් මම හිතනවා ඔහු නිතර කියන එකක් තමයි අද මාත් එක්ක කරපු කතාවේදී මම හිතුවා කොහොමද මේක ලියුනේ කියලා. ඔහු ඉනම් කිව්වා ඔහුගේ වචන වලින්ම කියනවා නම් මතකේ එහෙම නැත්නම් ඉබේටම වගේ ආවයි කවි කලින් කියවලා තිබිච්ච කවිවල. කවි කියලා තිබිච්ච පුරුද්දට ඒවෙන් ඇවිල්ලා පළපදියම් උණයි කියලා මේ වචන ටික. ඉතින් මේක මම හිතනවා කටවහරෙන් ලියපු ගීතයක්. තරම් බැලුවොත් එහෙම කටවහර පාවිච්චි කරලා තියෙන පිපුණු කුසුම පරවුවා. පිපුණු පඹර කිකිනි ගොළු වුණා. ඉතින් මේකේ මම හිතනවා රූපකාර්ථයට මුල් තැන දීපිච්ච කාව්‍ය භාෂාවක් වගේම ගීතාත්මක කාව්‍යෝක්ති ඉත අපූර්වට පාවිච්චි කරනවා. ඔහු කියනවා සිතක නැගී පෙම් රළ පෙළ කඳුළු වලට පෙරළුණා. ඒ වගේම දැස අඳුර කැටි වුණා කියලා. මේ ඊටම සොඳුරු යෙදුම් තිබෙනවා. තව දැන මුතු කැට සුද්ධ සැඟ වුණා. හසරැලි වියලී ගියා කියලා. හසරැලි වියලී ගියා කියම 아무තු අලංකාරයක්. මම හිතනවා භාෂාව ප්‍රයෝගයේ රූපකයක් එතන මවනවා. ඉතින් මේ රූපකාර්ථයට මුල් තැන දෙච්ච කාව්‍ය භාෂාව තුළ තමයි මම නොයෙකුත් විදිහ අත්හදා බැලීම් කෙරුවේ. ඔය සනත් අන්සිරි ගායනා කරන සන්දෑ කලුරා ගීතයක් කරන් බැලුවත් අදාරත් රන්තුම් ගායනා කරන සන්දෑ ආසේ ගත්තත් මේ රූපකාර්ථයට මුල් තැන කාව්‍ය භාෂා ප්‍රයෝග තිබෙනවා. ඉතින් මම හිතනවා මේක අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් තැනක් මෙතන. අනිත් එක සිරි ගුණසිංහයන් මට හැමතිස්සෙම දිරිමත් කරනවා. ඔබ ලියු එරන්ද තියෙනවා අමිතා වැඩිසිංහයි අමර දේවයි ගායනා කරන එරන්ද තියෙනවා ඔහුගේ හොඳම ගීතේ. අදත් මට මේ හති දම දමා කිව්වේ ඔබගේ අර එරන්ද තියෙනවා ගීතේම අදත් රස විඳිනවා. කොටසක් ගායන්න පුළුවන්ද මම අමරසිරියට මතකද ගීතයේ තරුණ එහෙම? අනෝතත්ත්වවිල නේ. අනෝතත්ත්වවිල. ඒක වික්ටර් දලුගමගේ මම හිතනවා ඔබත් එක්ක එක වචන එහෙම මතකද? නීලා වරලස මල්ගවස නාගල නාලියට ගන්න ඉරන්දතිය අපි පස්සේ මතක් කරනවා මොහොන්ට පස්සේ එතන අපි අර මේ දැන් පිපුණු කුසුම පරවුවා ගීතයට යන්න කලින් එතුමා මතක් කළා සැන්දෑ අහසේ දයාරත්න මහත්මයා කියන්නේ ඔය සැන්දෑ අහසේ ඉරට මාගේ පොඩි කොටසක් ඒකත් එහෙමයි සැන්දෑ කළුවරත් එහෙමයි මේ තියෙන්නේ සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන් කාලය කවුළු දුරින් මිය යන බා සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දුරින් මිය යන බා සැන්දෑ අහසේ. අපි දැන් රසවින්දමු සුනිල් සරත් පෙරේරා මහත්මයා ඊළඟට අපිට තෝරා දුන්න ගීතය පිපුණු කුසුම පරවුව සත් සමුදුර චිත්‍රපටයේට සොමදාස් ඇල්විටිකල නම් වූ ඒ අපූර්ව සංගීතවේදියා සංගීතවත් කරපු මහාචාර්ය සිරි ගුණසිංහයන් පද රචනා කරපු ගීතය. පිපුණු කුසුම පරවුවා පිපුණු කුසුම පරවුවා බමර කිකිනි මුළුනා මුතු කැට සුද සැඟවුණා හසරැලි වියලී ගියා හසරැලි වියලී ගියා පිපුණු කුසුම පරවුවා සිතක නැගී පෙම්රල පෙළ වෙරළ වැළන නිල් දැසක සිතක නැගී පෙම්රල පෙළ වෙරළ වැළන නිල් දැසක කඳුළු වලට පෙරළුණා කඳුළු වලට පෙරළුණා කඳුළු වලට පෙරළුණා දැස අඳුර කෙටි වුණා පිපුණු කුසුම පරවුවා අද අපේ වැඩසටහනට මේ තෝරාගත්තු ගීත නැවත නැවත සියක් වාරයක් මේ වේදිකාවේ මේ මණ්ඩපේ මේ මැදිරි ගායනා කළත් මට විශ්වාසයි ඔබ නිසල්මන්ව අවදිව යහපත් සිතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒක ඒකාන්තයි. ඉතින් මේ භාග්‍ය අපිට උදා කරපු සුනිල් සරත් පෙරේරා ප්‍රවීණ ගීත රචකයාටත් ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මැතිතුමාටත් මා නැවතත් වැඩසටහන මැදත් මගේ ප්‍රණාමය ජාතික නාලිකාව වෙනුවෙන් ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේ පුද කරනවා. සුනිල් සර් දැන් ඊළඟට ඔබ ගේනවා මේ තවත් සුන්දර ගීතයක්. සුනිල් ශාන්තයන්ගේම සින්දුවක් ගේනවා ගීතයක්. මෙවන් පිටිසරේ. මේ ඔබ ගමට පෙම්බඳින හින්දාද මේ ගීතය අද මෙතෙන්ට ගේන්නේ? ඇත්ත වශයෙන්ම කැලෑමල ගැන කියවෙන්නේ. ඒ ගමට පෙම්බඳිනත් එක හේතුවක් වෙන්න පුළුවන්. ඔව්. අනිත් එක මම හිතනවා ඇත්තෙන්ම මේ ගීත රචකයා හියුබර්ට් දිසානායකයෝ සුනිල් ශාන්තයන් බොහෝ ගීත ලියලා තිබෙනවා.
ඒකම මම හිතන හිලාවුලේ කවියෙක්. ඔහු ලියපු ගීත ඉතාමත් රසවත් ගීත සුනිල් ශාන්තන්. මිහි කත නලවාලා මග මල් ගන්වාලා කියන වගේ ගීත. ඒ වගේම පිරුණුවේ සොමි සඳේ කියන ගීත. මේ හෝ පළුවනේ පියකරු නුවර වැවේ කෑම සොයන්නට ලේ කැටි යන්නට ඈත වනේ සරුවා කෑම සොයාගෙන ආමි කවන්නට කෝදරුවන් දෙදෙනා. සංසුන් සිතකින් තැන්පත් සිතකින් කියන ওই ගීත. ඔහු ඉතාමත් හොඳ නිර්මාණකරුවෙක්. මම හිතනවා ගීත සාහිත්‍යයට අලුත් යමක් එකතු කරපු ඉතුරු කරපු කෙනෙක්. අනිත් එක ඔහුගේ ඔහු වැඩ කරුවා කලින් ගුවන් විදුලියට වැඩ කළා තිනවා අමරේ. ඊට අමතරව දවස පත්තරේ ඔහු සේවය කෙරුවා. මම හිතනවා එක්තර අවස්ථාවකදී ගුරුගේ මහත්මයාට මේ විවිධ වැඩසටහන් වලට දාන නමක් ඕන කරලා දුන්නා. සුනිල් ශාන්තයන් අහලින් පහලින් යනකොට ඔහුට කියලා දෙනවා සුනිල් මේකට වචනයක් කියන්නේ කියලා. ඔහුට වාගෙන ඔහු ඉන්නකොල් මම පස්සේ කියන්නම් කියලා යනකොට හම්බුණාලු යුබත් දිසානායකයෝ. ඔහුව කාර් එකේ දාගෙන ඇවිල්ලා කිව්වලු දැන් කියන්නකෝ අර මෙයාට මේක කියලා. එතකොට ගුරුගේ මහත්මයා කිව්වලු මේක අවශ්‍ය වෙන්නේ විවිධ වැඩසටහන කවි සින්දු ඔක්කොම එකතු වෙච්ච වැඩසටහනකට දාන නම මොකද්ද? ඔහු කියලා දාගන්නවා ඔකට විචිත්‍රාංග කියන වචනේ කියලා කිව්වා. විචිත්‍රාංග කියන වචනේ ආවේ ඔහු කියන්නේ. ඉතින් මම හිතනවා ඇත්ත වශයෙන්ම මම ඊළඟට තෝරගත්ත ගීතය අර ඔබ කිව්වාගේ මෙවන් පිටිසරේ මේ දුගී පැලේ වෙසෙන මිහිරි සුඳුර ඔබයි කැලෑ මල මගේ. සුනිල් ශාන්තයන් මේක ගායනා කරන්නේ ඉතා අපූර්ව. මම හිතනවා ඇසෙන නැසෙන සරින් සමහර තැන් මුමුණනවා. රහසක් කියන වගේ සමහර තැන් මුමුණනවා. සරවල කියන්නේ වචනාර්ථය මතු ඉස්මතු කරගන්න. ඉතින් ඒකෙදි තව කියනවා හීන් ඉඟට රෝස පාට සාරියක් වෙලා ඊට කැපෙන සේද හැටයක්ද අන්දවා සුවඳ තෙල් දමා සමන් කැකුළු වලලුලා බෙදා වරල බැන්ද කලට එතන තමයි ලස්සන අර කාන්තා රූපේ වර්ණනා කරා මේ විදිහට ඇඳ කාන්තාව හරි ලස්සනයි කියන්නේ නැතුව කියනවා මොකක්ද ඒ චමත්කාරය සතුටට පළ කරනවා වචන 100කින් ගීතයක හරි කලාතුරකින් ලැබෙන මේ වගේ උපක්‍රම අප ගීත සාහිත්‍යයේ තියෙන මේ වගේ උපක්‍රම අපේ ඊළඟ පරපුර හැදෑරීම මොනතරම් අපූර්ව යෙදුමක්. මම හිතනවා පෙම් කවි ලිවීමට යුබත් දිසානායකව තරම් සමතෙක් නැහැ. ඉතින් මම හිතනවා ඔහුට ගෞරවයක් හැටියට අපි මේ ගායනා කරන එක වැදගත් වෙනවා. අනිත් එක සුනිල් ශාන්ත මා කිව්වා අර චින්තාවලිය සංගීතයක් තිබුණා. ගීත රචකයාගේ ඒක හොඳින් අවබෝධ කරගෙන සුනිල් ශාන්තයන් මේ මම හිතනවා මේ ගීතයේ තිබෙන භාෂාවේ සංගීතය හොඳින් උපයෝග කරගෙන භාෂාව මම හිතනවා වාදනය කරුවයි කියලා කියන්න පුළුවන් මේ ගීතේ. හොඳයි. මේ අමරසිරි අයියා මේ ගීතය එහෙම ගායනා කළා නේද මීට කලින්? නෑ. මුණලා තියෙනවා. සුනිල් ශාන්තයන්ගේ ගීත මම හුඟක් බොහොම ප්‍රිය කරනවා. මොකද මම බොහොම ප්‍රිය කරේ අපි පොඩි අපි ගොඩා උදේදී පාසල් යනදී අපිට වැඩියම ඕලු පිපිලා විලලල දෙන්න වගේ මොකද තමයි ගාරි බොහොම ප්‍රසිද්ධ කෝකිලයන්ගේ කෝකිලනාදී ඒව තමයි වැඩියම අපිට අපි මගේ මාම කෙනෙක් හිටියා බොහොම එතුමාට බොහොම හරිම ලැබි. ඔහු මට පුරුදු කරනවා මට මතකයි ඒකට. මේවත් මම කියලා දෙනවා. අනිත් එක මම හිතනවා සුනිල් ශාන්තයන් ගැන කියනවා ඕස්ට්‍රේලියාවේ මහාචාර්යවරයෙක් ඉන්නවා සංගීත පිළිබඳව මොනෑහි විශ්වවිද්‍යාලයේ. ඔහු ඩොනල්ඩ් ඩේවිඩ්සන් කියලා. ඔහු කියනවා මේ සුනිල් ශාන්තයන්ගේ මේ ප්‍රවාහය ආවන මම හිතනවා ඉතාමත් අපේ සංගීත සංස්කෘතියට ඉතාමත් ගඹර පරිවර්තනයක් වෙන්න ඉඩ තිබුණායි කියලා. නමුත් සුනිල් ශාන්තයන්ගේ ප්‍රවාහය ගුවන් විදුලිය විසින්ම අතරමඟ නතර කෙරුවා රත්නජංකර් පැමිණීමත් සමග. ඒකත් එහෙමයි. ඒකට දොස් කියනවා අර ටෝනි ඩොනල්සන් කියනවා. අපි ගීතය අහමුනේ. පිටිසරේ මේ දුගී පැලේ පෙසෙන මිහිරි සොඳුර ඔබයි කැලෑ මල මගේ
මෙවන් පිටිසරේ මේ දුගී පැලේ වෙසෙන මිහිරි සොඳුර ඔබයි කැලෑ මල මගේ මටත් සැපත් කොහෙද කුමාරී කැලෑ මලේ මොබයි මගේ පරවි කිරිල්ලි මගේ පෙම් ලෝවේ පහන ඔබ ඔබේ තුරුල්ලේ සදාලැවුම් ගනිමිකින් ඔබේ තුරුල්ලේ මෙවන් පිටිසරේ මේ දුගී පැලේ වෙසෙන මිහිරි සොඳුර ඔබයි කැලෑ මල මගේ අමරසිරේ අර හොඳයි ගැමිලියක රූසපුව වර්ණනා කරපු නිර්මාණකරුවෙකුගේ දශක ගණනාවක් පුරා අපේ මතකයේ රැඳී තිබෙන නමුත් අවාසනාවකට වර්තමාන පරම්පරාවට රසවිඳින්න අවස්ථාවක් නැති වුණු සුපහන් ගීතයක් අපි අද සිහිනේ කිරෑ වැඩසටහනෙන් ඔබට තිලින කළා. අපේ මුඛ්‍ය පරමාර්ථයත් එයයි. සුභාවිත ගීතය එහි අනන්‍යතාවය පෙර පරපුරෙන් අප පරපුරෙන් මතු පරපුරටත් අරන් යන්න පුළුවන් නම් ඒ තමයි ජාතික කර්තව්‍යයක මූලාශ්‍රය. ඉතින් ඒකට තමයි අපි උනන්දු වෙන්නේ. තවත් සුනිල් සරත් පෙරේරා මහත්මයා තෝරපු ගීත දෙකක් තියෙනවා. ඒ ගීතෙත් එක රස විඳින්න ඉන්නවා. තව එක විරාමයක් තියෙනවා. මේ දෙකෙන් මුලින්ම ගන්න ඕනේ විරාමය. හොඳයි. කොතරම් වැඩසටහන් කළත් මොනතරම් ඔබ ඉදිරියේ ඇවිත් කතා කළත් මට දැනෙනවා. තව සින්දු තව ගීත 3-4ක් තිබුණා නම් හොඳයි කියලා. ඒත් තව ගීත දෙකයි තියෙන්නේ. මේ ගීත දෙක ගායනා කළාට පස්සේ අපි මේ අද දකින්න හීනය මේ විදිහට දකින්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ හීනෙන් අවදි නොවී ඉන්න තිබුණා නම් හොඳයි කියලා තමයි මට දැනෙන්නේ. ඔබතුමාගේ ඊළඟ ගීතයට යන්න කලින් මම කැමති මෙතරම් නිර්මාණකරණයක් මෙතරම් දිගු කාලයක් මෙතරම් වසර ගණනාවක් නිර්මාණ කරේ යෙදී හිටපු ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ටිකක් දැනගන්න. කොහොමද දරුමල්ලෝ එහෙම? මට දරුවන් 4 දෙනෙක් ඉන්නවා දුවලා. ලොකු දුව අමිලා සංජීව ඉන්නේ ඔස්ට්‍රේලියා මෙල්බර්න් නගරේ. දෙවෙනි දුව උදාරා විනි පියුමා. එයාත් නිබුල්ලු දෙන්නෙක් ඉන්නවා. ඒ අතර ඒ නිබුල්ලු දෙන්නා එක්කෙනෙක් විනි පියුමා. අනිත් එක්කෙනා උදාරා සුදාවිනි. එයා ඉන්නේ කැනඩාවේ. අනිත් බාල දුවනිය ඉන්නේ මාත් එක්ක දැනට කිර්ලපනේ. ඇය සුසංගත එරන්දති. මම හිතනවා එරන්දති නා ගීතයටත් සම්බන්ධයි. මම හිතනවා ඊට පස්සේ හැබැයි ඉපදුනේ. දූරුම 4 දෙනෙක් ඉන්නේ. දූරු 4 දෙනෙක්. පුතේකට හිතේ ඉඩක් තිබුණේ නැද්ද? ඒ වාසනාව නේ. වාසනාව නැහැ. නෑ වාසනාව කියලා කියන්නේ මම සතුටුපත් වෙනවා දූල 4 දෙනෙක් නෙදීමත්. දැන් ඔබට ඒ අයගෙන් ආරාධනා ලැබෙනව නේද සුනිල් සරත් මහත්මයා මේ එහෙ ඇවිල්ලා පදිංචි වෙන්න කියලා? ඉතින් පදිංචි වෙලා කොහොමද මේ රට දාලා ගිහිල්ලා?
අවංකව ඔබේ අදහස ඒකද? ඔව්. නමුත් මම ඒ කියන්නේ ඔබ නැවතත් ඉන්නවා. ඔව්. මම ටික කාලයකට යනවා නමුත් ආයි නැවත මගේ රටට එනවා. මාස දෙක තුනකින් එනවා. පුතේකුත් හිටියා නම් අපූර්වයි නේද? මුණුපුරෙක් ඉන්නවද? මුණුපුරාලා කීප දෙනෙක් ඉන්නවා. එහෙනම් ඒ අඩුව පුරවනවා ඒගොල්ලෝ. දැන් ඔබේ ඊළඟ තෝරන ගීතය ඔබ. ඒ වගේම ඔබේ සරෝජනිය ගැන ඔබ කිව්වේ නෑනේ. ඔව් ඒ මම හිතනවා ගැමි කාන්තාවක් ඇත්ත වශයෙන්ම මා දකින ඔය අපේ තරුණ වීදි දැක්ක ගීත වලින් දැක්ක රූපකාය මා එගෙන් දුටු රූපශ්‍රීයෙන් දැක්කා. ඔව් ඇත්ත වශයෙන්ම ඔබේ අර මායාමාවත පොතේ සඳහන් කරලා තියෙනවා සමහර තැන්වල ඒ රූපශ්‍රීය මම උපකල්පනය කළා ඔබ මෙතරම් අපූර්වට මේ රූපශ්‍රීය වර්ණනා කරනවා ඇත්තේ සරෝජනිය ගැන කියලා. ඔව් මඩවල රත්නායක මහත්මයාගේ තිබුණානේ මිහිරියේ පියබඳේ කියන ගැමිලිය ගැන. ඒකම අපි ගැමිලිය ගැන ගීත වලින් දැක්කා. ඒ ගීත වල දැක්ක ඒ සොඳුරු කතමා මට හමු වුණා රමුක්කනදී. කොහොමද මුණ ගැහුනේ? රමුක්කනදී. මම හිතන හතර කෝලේ බද ඔය මගේ ගීත වලට හුඟක් හරිය මේ මහේස් තියෙනවානේ කන්ද ගැන. මේ මහ කන්ද බැලුවා එතනින් ගියාම මේ කන්ද තමයි අර අලගල්ලේ කඳු වැටිය කන්ද මම හිතන ඉතාම සොඳුරු පරිසරයක්. ඔව් මම හිතන සරචන් මහත්තයාත් අගේනවා රමුක්කනදී නම් මාවනලට යන ගමන් මග. අලගලු කඳු පාවලින් යන මේ මිටියාවත සුන්දර ඒ පරිසරය ඉතාමත් සොඳුරුයි. අනිත් එක අපේ බිරිඳගේ ගේ අද්දරින් යනවා මහෝය රමුක්කන් ඔය. ඉතින් ඒ පරිසරය තුලත් මා යම්කිසි මගේ මනෝභාවයන් දැල්ුණා කියලා කියන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඇත්තෙන්ම අය පවිත්‍ර කාන්තාවක්. හොඳයි. ඔබ තෝරනවා පණ්ඩිත අමරදේවයන් ගායනා කරන තවත් සුන්දර ගීතයක්. ඔව් මේකත් මඩවල මහගම සේකරයන්ගේ නිර්මාණයක්. වසන්තය අපි දන්නවා මල් බරයි. වසන්තයේ මල් පොකුරු නෙලා ගෙනෙන තුරු කිසියම් කෙනෙක් බලා ඉන්නවා. ඒ බලාපොරොත්තුව බොහෝ පෙම්වතුන් තුළ තිබෙනවා. කෙසේ වෙතත් කාලේ ගත වෙලා තිබෙනවා. ඒ කල් ගත වුණාට පස්සේ මල් ගෙනෙන විට මල් පරවි යාමක් තිබෙනවා. ඉතින් මේ බලාපොරොත්තුව මම ලියලා තියෙනවා තවත් ගීයකට අමිතා වැදසිංහ ගායනා කරන මනරම් තනුවක් අමරේ මේ වික්ටර් දලුගමගේ. නමුත් ඒ ගීතය වාදනය වෙන්නේ නැහැ. අද එතයි නැත හෙට එතයි ඔබ මග බලායිමි ගනදුරේ කොඳ සිනා අතරින් රඟායනු බඳ සලාකු සීතල රැයි ගොළු වෙලා කෝකිල නලා හඬ දිගු සරා සමයද කිවේ ඉකිලලා නිතු වග ගලා යයි හද පුරාණගේ ආදරේ. ඒකම අමරදේව මහත්මයාට ලිව්වා මම ඔබ කිව්ව හින්දා කියන්නේ ගීතයක් සොඳුරු ඔබත් කිව්වා ඒ ගීතය සොඳුරු නිසල ගිරි අරණක මා මල පසු තනි කළ මැන මගේ නම ගම උපත විපත සොහන් කොතක නොලියනු මැන. ඉතින් මරණයේ සීතල දෑතින් හිස පිරිමැද සනසන විට ගෝපී බට ලීරාවය මිටියාවත රැව්දේවා. ඒක අන්තිමට කියනවා ලතවන සඳ බිරිඳ ලබද දූ දරුවන් සමග නිබඳ ඔබම ගයනු මැනවි සබද මගේ මියුරු සමරු ගීය. අවසාන කරන්නේ දිය දලු බැස යන ගිරිහිස සුදු මිහිදුම රැඳුණු රැයක සුළඟ සුසුම් ලන ගීයෙන් යලි අපි හමු එමු පිය බඳට. ඒක අමර ගායනා කරනවා. ඕක දුන්නේ ඉස්සෙල්ලාම සෝමතිලක මහත්මයාට දුන්නේ. එතුමා මට ඕක දුන්නා මේ ගීතය. මට මම හිතන්නේ 80 වගේ. ඒක මොකද්ද මේ මගේ සරල ගීතයකට මම කරා. ඒක තිබුණා. ඒක තියෙනවා මම හිතුවා ගුවන්විදුලි ටික ඔබට තියෙනවා අපි හොයලා ගමු. හොඳයි. අනිත් එක මේකේ තිබෙනවා මේ මහගමසේකරගේ අර දොඩි පූර්ණ කාව්‍යෝක්ති මෙහි තිබෙනවා. අනිත් එක තමයි මේකේ තිබෙනවා සේකරගේ අපි එක එක කාලෙදී ඔහුගේ චින්තන විදිවල රූපය සමහර චිත්‍ර වලින් දැක්වෙනවා. ඔහුගේ මුල් චිත්‍රවල ස්වභාවය සමහර ගීතවල ඔය වක්කඩ ළඟ දිය වැටෙන තාලෙට වගේ ගීතවල තියෙනවා ඒ රේඛා චිත්‍රවල තියෙන ලක්ෂණ. ඔව් පස්ස කාලේ මේ ගීතෙන් පේන්නේ අර අමූර්ත ලක්ෂණ චිත්‍ර කලාවේ තියෙනනේ අමූර්ත ලක්ෂණ. ඔහුගේ ඒ චිත්‍ර කලාවේ අමූර්ත ලක්ෂණ මේ ගීතෙන් පේනවා. අනිත් එක මේක කටවහරින් ලියලා තියෙනවා. අමරදේව මහත්තයා ඉතා ශූර ලෙස මේ කටවහරේ බදාගෙන තිබෙනවා ඔහුගේ දැක්ටි. ඒක තිබෙනවා මෙහෙම එකක්. අහස මේක කටවහරින් අනිත් එක මේ ඒක සමහර තැන්වල ගිහිල්ලා තියෙනවා අර අමූර්ත චිත්‍රයක වගේ පැනලා ගිහිල්ලා තියෙනවා. නේද අමරදේව? අහස පොළව ගිනි අම්මා වූයේ ගහකොළ මැලවෙන ගිම්මානේ අවසානයේ ඔබ ආවා අවසානයේ ඔබ ආවා
කියන වගේ තැන් ඒ වගේ මම හිතනවා ඉතා ව්‍යාප්ත වෙච්ච පරිසරයක්. හොඳයි. අපි එහෙමනම් මේ ගීතය අද සිහිනය කියලා වැඩසටහනෙන් අමරසිරි පීරිස් මහත්මයාගේ හඬින් අහමු. වසන්තයේ මල් පොකුරු නෙලා ඔබ මා දොතට ගෙනෙන තුරා වසන්තයේ මල් පොකුරු නෙලා ඔබ මා දොතට ගෙනෙන තුරා මග බලමින් මා සිටියා සොඳුරු වසන්තේ ගෙනෙන තුරා සොඳුරු වසන්තේ ගෙනෙන තුරා අහස පොළොව ගිනියම් ඔව්වේ අහකුල මැලවෙන ගිම්හානේ අහස පොළොව ගිනියම් ඔව්වේ අහකුල මැලවෙන ගිම්හානේ අවසානයේ ඔබ ආවා ඔබ අතවූ මල් එකිනෙක පරදී සුළඟේ විසිරුන් මාදුවා සුළඟේ විසිරුන් ඒ මල් අතරින් ඔබගේ රුව මා දුටුවා ඔබගේ රුව මා දුටුවා මේ වින්දනය ඔබට ගෙනෙන්නට අපට අවස්ථාව ලැබීමම මම හිතනවා අපත් ඔබත් දෙපාර්ශ්වයම කරගත්ත මහා පින්කමක්. ලොකු පුණ්‍ය කර්මයක ප්‍රතිඵලයක් හැටියට තමයි මම දකින්නේ. අර අපේ සහෘදයන් කීප දෙනෙක් දුරකථනයෙන් කතා කරලා අපිට කිව්වා වගේ සමහර විට මේ වෙන්නේ නැති සිහිනය කියලා වැඩසටහන් මාලාවේ මගුල් ගෙදර. ඒක හොඳ අර්ථකථනයක්. ඉතින් මගුල් ගෙදරින් අපි දෙවෙනි ගමනක් අපේක්ෂාවෙන් නික්ම යන්න තියෙන මොහොත දැන් එළඹිලා. කොතරම් සුන්දර වර්තමානයක් ගෙව්වත් ඒක අතීතයට එක්කම වෙනකොට අපිට හරි දුකයි. ඒක තමයි ස්වභාවය. හැමදාම වර්තමානයේ රැඳෙන්න බෑ. එහෙම රැඳෙන්න පුළුවන් වුණා නම් මගේ වම් පස්සේ ඉන්න මේ මහා ගත්කරු ගීතපද රචක සුලින් සරත් පෙරේරා මහත්මයාට කියලා තවත් ගීත 4-5ක් තෝරගන්නවා. මහා ගායන ශිල්පී ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහත්මයාට කියලා තවත් ගීත 3-4ක් ගායනා කරනවා. නමුත් කාලය මට සංඥාවක් දෙනවා. දැන් ඔබ යා යුතුයි. එහෙමනම් මේ යන්න කලින් මේ කර්තව්‍යයට සහභාගී වෙච්ච සියලුම දෙනාට විශේෂයෙන් සුනිල් සරත් පෙරේරා මැතිතුමාටත් ඒ වගේම නිර්ලෝභීව තමන්ගේ හැකියාවෙන්
වර්තමාන සමාජයත් අනාගත පරම්පරාවත් පෝෂණය කරන්න නොකරන දෙයක් ප්‍රතිපත්තියක් පස්සෙක තබා ස්වේච්ඡාවෙන් ඔහු අපේ ආයාචනය පිට අපේ ආයාචනය මත ඇවිත් ගීත ගායනා කළාට ඔබටත් ඒ වගේම සංගීතයෙන් අපිට දායකත්වය දීපු අදිත් ජයවීර මහත්මයා ප්‍රමුඛ ඒ වාද්‍ය වෘන්දයටත් අපේ ස්තුතිය. සුනිල් සා අවසාන වශයෙන් ඔබ තෝරනවා මගේ රටට දළදා හිමි සරණයි ගීතය. මේ ගීතයත් අපේ මේ ජාතික ගීය වගේ අපේ මුවඟට රැවුදෙන ගීතයක් හැමතැනම. මේ ගීතය ඔබේම නිර්මාණයක්. කාලකට ඉස්සෙල්ලා යෝ ගීතයක්. ඔව්. මම හිතන සනත් නන්සිරි මහාචාර්ය සනත් නන්සිරි තමයි මේකේ තනු නිර්මාපකයා. ඔහු මම හිතනවා මේ ගීතය ගායනා කරන්නෙත් ඔහු සමල්කාන්ති. ඇසුළු පිරිස. මම හිතනවා දේශාභිමානයයි භාෂානුරාගයයි කියන එක සෑම කලාකරුවෙක් තුළම පිහිටිය යුතු තිබිය යුතු උත්තම ගුණාංගයක්. ඉතින් මම හිතනවා රට වෙනුවෙන් යමක් ඉතුරු කර තැබීම කලාකරුවන් හැටියට අපගේ යුතුයකම. මට ඇත්ත වශයෙන්ම මේ ගීත අහන හැම වාරයකදීම මට හිතෙනවා මට ලොකු සන්තුෂ්ටියක් තිබෙනවා. මම රට වෙනුවෙන් එක ගීතයක් හරි ඉතුරු කරවන්නේ. නමුත් මම දේශානුරාග ගීත අනන්තවත් ලියලා තිබෙනවා. අමරදේවයන් ගායනා කරන පියාසර කරාමි දේශයෙන් දේශයට මගේ රට මට අගේ තවතිසාවට වැඩිය කියලා ගීත. ඒ වගේ මේ අපේ මාතෘභූමියයි නිදහසේ ස්වර්ග රාජ්‍යයි දාරත් රන්තුන් ගායනා කරන අනේක විද ගීත මම හිතනවා මේ ගණයට අයිති වෙනවා. කෙසේ වෙතත් මම හිතනවා මා කිව්වේ හැම කලාකරුවෙක්ම උත්තම කලාකරුවෙක් බවට පත් වෙන්න නම් දේශානුරාගී ගීතයක් කියලා තියෙන්න ඕනේ ලියලා තියෙන්න ඕනේ. මේ අතින් බලනකොට ආනන්ද සමරකෝන් අපිට ජාතික ගීය ප්‍රදානය කෙරුවා. ඒකම අරිසෙන් අහපුදු එහා සමානම ගීයක් ලංකා පෙම්බර ලංකා කියන ගීතය සුනිල් ශාන්තයන් එක්කාසලා ප්‍රදානය කෙරුවා ජාතියට. ඒකම මානවසිංහයෝ දල්වව් බැති ආදර පෙම් කියන ගීතයත් විජේතු ලංකා විකසිත ලංකා කියන වගේ ගීතත් ඉදිරිපත් කෙරුවා. මහගමසේකර මහත්මයා මම හිතනවා ඔහුට ආස්වාදය ලැබුවේ කුමාරතුංගන්ගෙන් කුමාරතුංගගේ හෙළමියසේ තිබුණ ගීත කියවල තමයි ඔහු ගීත රචකෙක් වුණා කියලා ඔහු කියනවා. ඔහුගේ ගීත පද රචනා ගීත පද පොතේ මුලටම ඔහු පෙරහැරයෝ රණගොසින් මා මගේ මා කියන වගේ ගීත හෙළමියසෙන් අරගෙන ඔහු නිර්මාණයට ප්‍රවිෂ්ඨ වුණායි කියලා කියනවා. ඉතින් ඒ වගේම කුමාරතුංග තමයි මම හිතනවා අපේ රටේ භාෂාව සාහිත්‍ය ඒ වගේම භාෂානුරාගයත් දේශානුරාගයත් ඇති කරන්නට මුල් වෙච්ච පඬිවරයා. ඔහුගේ ඒ ආස්වාදය අපේ පරම්පරාවක් ලැබුවා. මගේ රට දළදා හිමි සරණයි කියන ගීතය මට ලියන්න පෙළඹුණේ. අත් වශයෙන්ම අපි දන්නවා අපේ දළදා වහන්සේගේ සරණ අපේ රටට තියෙනවායි කියන එක මට ලොකු දැඩි විශ්වාසයක් තිබෙනවා. මොනතරම් විහසනාවක් මොනතරම් දේවල් ආවත් ඒක තිබෙනවා ගැමියාගේ. අද නුවර ප්‍රදේශයේ ගැමියා නුවරට ආවොත් එහෙම කොතැනක හරි ඉඳලා හිටම් උඩමළුවට යන එක සිරිතක්. උඩමළුවේ දළදා වහන්සේ වැඳගෙන තමයි යන්නේ ගැමියා කොහෙන් ආවත්. ඉතින් මම හිතනවා මේ ආශිර්වාදයේ දළදා වහන්සේගේ ආශිර්වාදය අපිට මුළු රටටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මම හිතනවා මේ ගීතය අමරගේ කටහඬින්ම හමු සනත් නන්සිරි ගායනා කරපු මේ ගීතය සනත් මේ ගීතේ ගායනා කරනකොට පිටරට ගිහිල්ලා අමරේ සියලු දෙනා නැගිටි සිටිනවලු හද මා බැතියේ. ඒ වගේම මේ මම මගේ ප්‍රණාමය පුද කරන්නට කැමතියි මහගමසේකර සූරීන් ඒ වගේම හිබුද් දිසානකයන් එතකොට සිරිගුණසිංහ සූරීන් ඒ වගේම ආචාර්ය පණ්ඩිත අමරදේවයන් සුනිල් ශාන්තයන් යගේ සනත් නන්සිරි සූරීන් ඒ වගේ සියලුම මේ උත්තරීතර ශ්‍රේෂ්ඨ ශිල්පීන්ට මගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි. හොඳ ආරම්භයක් හොඳ නිමාවක් යහපත් නිමාවක සලකුණ සුභවාදී ආරම්භයක්. එහෙමනම් අපි ලබන සතියේ සිහිනයේ කිරා වැඩසටහනේ නැවත මුණ ගැහමු. ඔබ දෙපළටම නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. රටට දළදා හිමි සෙවන මගේ
රටට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිබහල් දෙරණයි උපතින් මාට මේ සැම උරුමයි මගේ රටට දළදා හිමි සෙවණයි මගේ රටට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිබහල් දෙරණයි උපතින් මාට මේ හැම උරුමයි දළදා මැදුරේ රන් කොට මුදුනේ මිනිකිරණින් මුළු රටම අවදිවේ දළදා මැදුරේ රන් කොට මුදුනේ මිනිකිරණින් මුළු රටම අවදිවේ 2000 වසරක මහරු අතීතය සිංහ තේජසින් යලි පිබිදේ 2000 වසරක මහරු අතීතය සිංහ තේජසින් යලි පිබිදේ මගේ රටට දළදා හිමි සෙවණයි මගේ රටට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිබහල් දෙරණයි උපතින් මාට මේ සැම උරුමයි මෙතනම මේදය එක ලෙස බැඳුනේ සිත්තුල බිය සංකා දුරු කෙරුණේ මෙතනම මේදය එක ලෙස බැඳුනේ සිත්තුල බිය සංකා දුරු කෙරුණේ සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා ජය පෙරවැයුනා ජය ගී ගැයුනා සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා ජය පෙරවැයුනා ජය ගී ගැයුනා මගේ රටට දළදා හිමි සෙවණයි මගේ රටට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිබහල් දෙරණයි උපතින් මාට මේ සැම උරුමයි මගේ රටට දළදා හිමි සෙවණයි මගේ රටට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිබහල් දෙරණයි උපතින් මාට මේ